වර්ෂයේ 2010 වර්ෂයේ දියුරුම් දීලා මගේ ගම් පළාත වෙන හලාවත ප්‍රදේශයේ මම යනවා නීතිඥවරයෙක් වශයෙන් කටයුතු කරන්න. එහෙම ගියාම ටික දවසක් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් යටතේ මම කටයුතු කරේ. කරනකොට ඒ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහතා මට කියනවා වැකේෂන් කෝඩ් කියන්නේ දැන් මේ අපි ඉන්නේ වැකේෂන් කෝඩ් එකේ. උසාවි නිවාඩු කාලේ. ඒ නිවාඩු කාලෙට එක දවසක් හෝ දෙදවසක් අධිකරණයේ කටයුතු මෙහෙවනවා. ඒ දවසක මට කිව්වා අපේකට විරුද්ධ වෙන්න කියලා. බේල් ඔබ්ජෙක්ට් කරන්න මාදම්පේ පොලිස් වසමේ පොයේ දවසක පන්සලේ බෝධිය යට කඩුවකින් කපලා. ඔක තමයි සිද්ධිය. මට තිබුණේ අගතියටපත් පාර්ශ්ව වෙනුවෙන් බෙනී ඉඳලා අපවලට විරුද්ධ වෙන්න. දැන් මම දියුරුම් දීලා එතකොට මාස 4ක් හෝ 5ක් දැන් අපවලට විරුද්ධ වෙන්න ගියා උසාවියට. ගිහලා මම බලාගෙන ඉන්නවා පොලිසියත් ඇවිල්ලා විත්තිකාරියෙක් ගෙනල්ලා අගතියටපත් පාර්ශවයක් ඉන්නවා නීතිඥයෙක් ඉන්නවා උසාවියක් තියෙනවා නමුත් මේ නඩුව දාන්නේ නැහැ විනිශ්චයකාරතුමා ඉදිරිපිටට. දැන් හිටියා දැන් මටත් දැන් ශ්‍රේෂ්ඨයට ආවලුත් මට කාර්යපටිපාටිය ලොකු අවබෝධයක් නැහැ. ඇයි උසාවි පටන් ගන්න නැත්තේ? විනිශ්චයකාරතුමාත් ඉන්නවා. චේම්බර්ස් උත් ඇවිල්ලා. ඉතින් අපි විනිශ්චයකාරතුමා ඉන්නවද නැද්ද දැනගන්න බලනවා කාර් එක තියෙනවා කියලා. ඉතින් කාර් එකක් තියෙනවා. පටන් ගන්නෑ. ඊපස්සේ දැන් දොරවල් අංක 2 අධිකරණයේ අතිරේක දිසා විනිසුරුතුමාගේ කාමරේ මේ අධිකරණ ශාලාව ඇරලා පටන් ගත්තාම මත්පැන් සහ දුම් වැටි ගඳ ඉහවහ ගිය හැබෑරුමක් වගේ ස්වරූපයක් තමයි දැක්කේ. ඉතින් බලනකොට ඒ අදාළ විනිශ්චයකාරවරයා සහ අධිකරණ කාර්ය මණ්ඩලය හොද්දටම බීලා දැන් කාන්තා නීතිඥවරයෙක් වශයෙන් සිටියේ මම විතරයි. ඉතුරු අය පිරිමි නීතිඥවරු හිටියේ. ඉතින් මට ඒගොල්ලෝ කියනවා එන්න එපා නංගි එන්න එපා ඔය අතුලට එන්න එපා යන්න කියලා. දැන් මට බලන්න ඕන මොකද්ද අතුලේ සිද්ධ වෙන්නේ කියලා. දැන් මට පේනවා තිර රෙද්ද පොඩ්ඩක් එහා මෙහා කියන්නේ තිර රෙද්ද ඒවා දූවිලි වැදිච්ච ඉරිච්ච මහේස්ත්‍රාත් අධිකරණය. ඉතිලා මහේස්ත්‍රාත්වරයා පුටුවක හේතු කරලා දෙන්නෙක් සපත්තු දෙක ගලවලා මේස් දෙකක් ගලවලා දෙහි ගෙඩියක් කපාගෙන දෙහි බෑය දෙකක් අල්ලගෙන කකුල් දෙකේ ගන්නවා. ඔළුවේ එක්කෙනෙක් දෙහි ගන්නවා. තව තැඹිලි එක්කෙනෙක් තැඹිලි ගෙඩියක් එහෙන් ගේනවා මෙහෙන් ගේනවා නිකන් එකම ඩ්‍රාමා එකක් වගේ. දැන් මට ප්‍රශ්නයක් මං ආවේ උසාවියකට දෙන්න. එලා මං කිව්වා මේ මොකද්ද මේ පිස්සුව කියලා. නෑ කටවහන් ඉන්න නංගි. දැන් මට ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් කියන කටවහන් ඉන්නවා කටවහන් ඉන්න. මොකද නෑ මොකද්ද වෙලා තියෙන්නේ? නෑ අතිරේක දිසා විනිසුරුතුමාට පොඩ්ඩක් වැදිලා කියලා. මං කිව්වා එතකොට නඩුව දාන්න නැත්ද මං අපි දැන් නිවාඩු දවසක මේ ආවේ යන්න ඕන කියලා. ඉතින් පැය 4ක් හිටියා සහෝදරවරුනි අතිරේක දිසා විනිසුරුතුමාව මෙහෙම පුටුවක හේතු කරන්න. දැන් ඔළුවට දෙහි ගාලා මට දැන් අර රෙද්දෙන් පේනවා කකුල් වල සපත්තු ගලවලා එක කකුලක් එක්කෙනෙක් අල්ලන් අනිත් කකුල තව එක්කෙනෙක් අල්ලන් දෙහි ගානවා යටට. මම දන්නේ නැහැ එහෙම දෙහි ගාන්නේ මොකටද කියලා. දෙහි ගෙඩියක් කපාගෙන ගානවා. එක්කෙනෙක් ඔළුවට ගානවා. දැන් මේක නිකන් ෆිල්ම් එකක් වගේ, ඩ්‍රාමා එකක් වගේ බලනකොට. ඉතින් අපි ඒ වගේ විනිශ්චයකාරවරු ඉස්සරහා තමයි ගිහලා ස්වාමිනී කියලා ඔළුව නමන්නේ. එතකොට දැන් මම අපවලට විරුද්ධ වෙන්න දැන් ගියේ මම මගේ වෘත්තීය ජීවිතේ පටන් ගන්න ටික කාලේ අපවලට විරුද්ධ වෙන්න හම්බුන්නේ ඇතුළට ගිහලා කට අරින්න කලින් රිමාන්ඩ්. ඉතින් මට එතකොට කරන්න දෙයක් තිබුණේ අදාළ විදිහට රිමාන්ඩ්. ඉතින් ඕක තමයි පළවෙනි සිද්ධිය අධිකරණය ගැන මහා කලකිරීමක් ඇති වුණා මට. දෙවෙනි සිද්ධිය ඔහොම කටයුතු කරගෙන ඉන්නකොට එම අධිකරණයේ ඔය කියන අතිරේක දිසා විනිශ්චයකාරවරයා අද දිසා විනිසුරුවරයෙක් එක්තරා ප්‍රදේශයක කටයුතු කරනවා. ඔය කියන දිසා අධිකරණයේ අතිරේක දිසා විනිසුරුතුමාගේ මේ පරිශ්‍රයේම මුඩ්ලිය කෙනෙක් හිටියා. දැන් සාමාන්‍ය මිනිස්සු සාමාන්‍ය වෙලාවට සමහරලාට දන්නේ නැතුව ඇති ඉන්නවා අධිකරණ කාර්ය මණ්ඩලේ මුඩ්ලිය ආරච්චි පියන් ඔය වගේ තනතුරු තියෙනවා. දැන් මුඩ්ලියස්ලා කියලා කියන්නේ තෝල්කයා කියලා කියන්නේ අපි තේරෙන භාෂාවෙන් කියනවා. ඉන්ටර්ප්‍රිටර් මුඩ්ලිය. දෙමළ සිංහල දෙමළට පරිවර්තනය කරන මුඩ්ලියවරයා. මම නඩුවකට ඉදිරිපත් වුණා ඔය දැදුරු ඔය වැලි කපලා ඒ වැලි කපපු වාහන වගේක් මුදව ගන්න මගේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා මට උපදෙස් දුන්නා ඒ ටික රිලීස් කරන්න ඉල්ලන්න කියලා. මම ඒ ඉල්ලීම හිතේ තියාගෙන නඩු අංක කියනකොටම මම නැගිට්ටා බාටේමලේ. මගේ නඩුව කියලා දැනගෙන නඩුපත විසි කරා. දැන් කවුද මේ කරන්නේ මුඩ්ලිය කරන්නේ මේ විනිශ්චයකාරවරයා විනිශ්චයාසනාරූඪව ඉන්නකොට. දැන් මට කරගන්න දෙයක් නැහැ මගේ ඇප්ලිකේෂන් එක මගේ ඉල්ලීම අධිකරණයට කරන්න තැනක් නැහැ. මේ මුඩ්ලිය නඩුපත විසි කරලා වෙන නඩුවක් කෝල් කරා. ඒකට මට කතා කරන්න අවස්ථාවක් නැහැ. මම ඒ වෙලාවේ පැති ගැන්විලා මම දැන් අධිකරණයේ ඉන්නවා මගේ නඩුව කෝල් වුණා. නමුත් මට ඇප්ලිකේෂන් එක කරගන්න බැරි වුණා කියලා. ඊපස්සේ ජජ්මර් විනිශ්චයකාරවරයාම ටික වෙලාවකින් බෙල්ල දාලා අත දාලා මට බාටේ බෙල්ලකට ඇඟිල්ල දික් කරලා අහනවා Sugandhi, what is your application? You would have make it earlier. The විනිශ්චයකාරවරයා දැක්ක මේ නඩුපත විසි කරනවා. වෙනත් නඩුවක් ගන්නවා.
ඔය කියපු විනිශ්චයකාරවරයා සහ මුඩ්ලිය තමයි අර පළවෙනි සිද්ධියේදී වැකේෂන් කෝට් එකේදී බීලා දෙහි ගෑනේ. ඉතින් එතකොට ඒ කියන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය හිතා ගන්න පුළුවන්. ඉතින් මම මගේ ඉල්ලීම ඉතින් කරලා මුකුත් කියන්න ගියේ නෑ ඒ වෙලාවේදී වාහනේට මුදුනවා. දැන් අධිකරණ කාර්ය මණ්ඩලයේ දැන් මෑතක මම අතිරේක දිසාපති සුළුතුමාට මම පැමිණිල්ලක් කිව්වා. බීමත්ව රියපදවන රියදුරන්ගේ රිය බලපත්‍ර මාස 6කට අත්හිටුවනවා. දැනට ඒ අපේ අධිකරණවල මාස 6කට අත්හිටුවනවා. දැන් මාස 6කට දිගටම අත්හිටුවනවා බීලා ගියාම. නමුත් මං ගාවට ආව සේවාදායකයෙක් දැන් ඒව රඳවා තබන ස්ථාන තියෙනවානේ. එතන කෝඩ් සාජන් හරි ඒ රඳවලා තියෙන කෙනා මම දන්නවා දැන් අදාළ නිලධාරියා මම ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. 15000කට දෙනවා ඩ්‍රයිවිං ලයිසන්ස්. මාස 6කට නඩුකාරවරු අත්හිටවනවා. 15000කට ඉෂුව කරනවා. ඒක තමයි සිස්ටම් එක. තව පෙරවැරදි වාර්තා කැඳවනවා කියලා එකක් දන්නවද? නඩුවක සූදිතෙක්ව වැරදිකාරයෙක් කරන පෙරවැරදි වාර්තා කැඳවනවා කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ පෙරවැරදි තිබෙනවා නම් මේ දැනට පවත් විභාග වෙන නඩුවට අදාළව පෙරවැරදිත් අදාළ කරගෙන තමයි නඩුවක් දීම කරන්නේ. දැන් මගේ සේවාදායකයෙක් කොයි විදියට මගේ සේවාදායකයනේ මට ඔය වෙනත් නීතික මහත්මිය දුන්න වැඩ පෙරවැරදි වාර්තා මම දන්න විදියටම ඒ සූදිතයට තියෙනවා පෙරවැරදි වල. ඒ පෙරවැරදි වාර්තාව ආවා. දැන් මගෙන් හිතන කෝට් සාජන් දවස් කීපයක්ම යනකොට අහවා මිස් පෙරවැරද්දක් කැඳවන්න තියෙනවා නේද මිස්ගේ නඩුව. මට එච්චර මම ඕව තිබුණා හැම එකක් දැන් නඩු ගොඩක් තියෙනවනේ. දැන් මගේ මනුස්සයෙක් සිර දඬුවම් යතිට සිර දඬුවම් වළක්වලා සිර දඬුවම් නියමුණා. කෝට් සාජන් මට කියනවා අපිට කිව්වනම් ඔහොම වෙන්නේ නැහැ නේ 15010නේ යන්නේ. පෙරවැරදි වාර්තා නැත කියලා වාර්තාව අපි එවනවනේ කියලා. මම මේ කිව්වේ සරල සිද්ධි දෙකක්. රිය බලපත්‍ර මුදා හැරීම සහ පෙරවැරදි වාර්තා සම්බන්ධයෙන්. ඒත් එක්කම හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේදීම ආරච්චි කෙනෙක් ආරච්චි කියන්නේ ඒ උසාවියේ නඩුකාරුන් වහන්සේට අපි තේරෙන භාෂාවෙන් කියනවනේ විනිශ්චයකාරතුමාගේ නිලමැදිරියට යන්න අවසර තියෙන ඒ අදාළ අධිකරණ නිලධාරියෙක්. වරෙන්තු කැඳවලා ප්‍රශ්නයක් වුණා. වරෙන්තුවක් නිකුත් කළා දෙනවා විනිශ්චයකාරයෙක්. දැන් වරෙන්තුවට පොලිසිය අරගෙන එනවා අදාළ තැනත්තා. අරගෙන පොලිසිය කියනවා මේ තැනත්තගේ වරෙන්තු කැඳවලා නැහැ. වරෙන්තුවට අරන් ආවේ. විනිශ්චයකාරවරයාට නඩුපත බලද්දි පේනවා විනිශ්චයකාරවරයාගේ අත්සන නොවන වෙනත් අත්සනකින් වරෙන්තුව ආපසු කැඳවලා. දැන් කවුද කැඳවලා තියෙන්නේ? විනිශ්චයකාරවරයා අදාළ වරෙන්තුව නිකුත් කරපු විනිශ්චයකාරවරයාට විතරයි බලය තියෙන්නේ. ඒ වරෙන්තුව ආපසු කැඳවන්න. කැඳවලා ආරච්චි කැඳවලා තියෙනවා. ආරච්චි සල්ලි අරගෙන වරෙන්තුව ආපසු කැඳවලා. ඉතින් ඕක එක සිද්ධියක්. තව තියෙනවා රස කතා ගොඩක් සහෝදරවරුන් කියන්න දැන් ශ්‍රේෂ්ඨාධිකරණ රීතියක් තිබුණා. දදුරුවේ වැලි කපලා ඒ අදාළ නඩු තිබුණොත් 50000යි දඩේ උපරිම දඩේ ඒකට යටත් වෙනවා. ඉතින් ඒ දවස්වල ඔය පුත්තලන් දිස්ත්‍රික්කයේ ඔය පළාතේ වැලි ජාවාරම ඉහළටම ගිය කාලේ දැන් වැලි නඩු හරියට එනවා තියෙනවා. මට පොලිස් නිලධාරියෙක්ම කිව්වා ඒ වෙනත් සිද්ධියකට සම්බන්ධ වෙච්ච අවස්ථාවක කිව්වේ වැලි නඩු කතා කරාට උසාවියට ආවට වැඩක් නැහැ නේ මේ සාණ්ඩුවට සල්ලි ලැබෙන්නේ නැහැ නේ ඔකට. ඕකේ. මං හැබැයි දැන් වැලි නඩු අපි බලන් ඉද්දිම සෑහෙන්න ගේනවනේ. නෑ නේ මිස් උසාවියෙන් ගහන්නේ 50000යි නේ. මුඩ්ලියට 30ක් දුන්නාම නඩුපතේ ඉරලා විසි කරනවා. 20000ක් ලාභයිනේ. ඒක තමයි පහුගිය කාලේ මම ලංකාවෙන් පිට වෙන්න කලින් තිබිච්ච තත්ත්වය. මම ලංකාවෙන් පිට වෙන්න හේතුවත් වෘත්තීමය වශයෙන් අපිට කිසිදු සුරක්ෂිතභාවයක් දැනුනේ නැහැ. මම අධිකරණයේ කාර්ය මණ්ඩලය වැඩ කර ඉඳි දැන් පොලිසිය ඇවිල්ලා හවසට මේ හලාවත නීතිඥ මහත්මයාගේ කාර්යාලය ගාන ගිහලා හවසට මෙහෙම 10000 එකතු කරනවා. ඒක ඕක දිගටම මම නිරීක්ෂණය කරුවා. මට මුල් අවස්ථාවේ තේරුන්නේ ඇයි මේ පොලිස් දැන් පොලිස් භාෂාව අපේ භාෂාවෙන් කියනවා ඇයි මේ පොලිස් කාර්ය හැමදාම නීතිඥ මහත්මයාගේ කාර්යාලවලට එන්නේ හවසට. ට්‍රැෆික් එකෙන් එනවා, වයිස් එකෙන් එනවා, මයින් ඔෆෙන්ස් එකෙන් එනවා, ක්‍රයිම් එකෙන් එනවා, SCIB එකෙන් එනවා. එක එක බ්‍රාන්චස් තියෙනවානේ. ඒ කියන්නේ ක්‍රයිම් එක, වයිස් එක, මයින් ඔෆෙන්ස් එක, SCIB එක ඒ වගේ පොලිසියක තියෙන එක එක අංශ. මේ අංශ බෙදාගෙන තියෙන නීතිඥ මහතුරු ටික. ඒ කියන්නේ SCIB එකේ නඩු යන්නේ A කියන නීතිඥයාට. මයින් ඔෆෙන්ස් එකේ නඩු යන්නේ B කියන නීතිඥයාට. ක්‍රයිම් එකේ නඩු යන්නේ C කියන නීතිඥයාට. ඒ වගේ බෙදාගෙන තියෙන. දැන් සුගන්ධිකා ෆර්නෑන්ඩෝ ඒ කිසිම කටගරියක නැහැ. ඇයි නැත්තේ? අපි පොලිසියට ජරාව දෙන්නේ නැති නිසා තේසනේ කිව්වා. අපි පොලිසියට පගා ගන්න එන්කරේජ් කරන්නේ නැති හින්දා. පොලිසිය අනීතික වැඩක් කරොත් මම විවෘත අධිකරණයේ ඒකට අභියෝග කරන හින්දා. දැන් මගේ සේවා කාලය තුල මම ලොකු කලබලයක් තියෙන නීතිඥයෙක් නෙමෙයි. වසර 7යි මගේ සේවා කාලය. පොලිසියට විරුද්ධව දැන් අනීතික වැඩක් කරොත් මාදම්පේ හලාවත ඔය අවට තියෙන පොලිසි ඒ සියල්ලෙන්ගෙම නීතිඥ මහතුරුම කියන සුගන්ධිකා මිස්වන්නන්ට. ඒක දැන් කියන්නේ පොලිසියට විරුද්ධව කෙලින් කතා කරන්න අයියා ඒ නීතිඥ මහතුරුන්ට නෑ.
ඇයි නැත්තේ? ඒ නීතිඥ මහතුරුන් සමග රාත්‍රී ආහාර ගන්නවා නීතිඥ මහතුරු. පොලිසිය මහතුරු සමග ලොකු DIGලා ලොකු SSPලා SPලා එක්ක අහවල් හෝටලේ අහවල් ලොබි එකේ තමයි බොන්නේ. දැන් සේවාදායකම කියනවා මිස් අපේ නඩුව හරියන්නේ නැහැ. අනිත් පැත්තේ නීතිඥ මහත්මයා වොඩ්කා ෂොට් දෙකක් දුන්නා අහවල් මේ හෝටල් එකේ අහවල් ලොබි එකේ අහවල් SSPට. දැන් අපේ නඩුවක විමර්ශන කටයුතු කරන කෙනෙක්. ඒක හරියන්නේ නැහැ. මොකද මේ රටේ නීතියක් කියලා දෙයක් තියෙනවානේ. අපිට අවාසි මිස් කොච්චර ඇත්ත කතා කරන්න හැදුවත් අපිට අවාසි. ඉතින් මේ වගේ සටනක් මම මුලින් ඉඳන්ම මෙහෙවගෙන ගියා. තව උදාහරණයක් කියන්නම්. මට අපරාධ විද්‍යාව නීති විද්‍යාලයේ උගන්වපු පාලිත ප්‍රනාන්දු ගුරුතුමාට මම ඒ අපරාධ විද්‍යාව උගන්වපු විදිය ගැන මට අදටත් මතකේ තියෙනවා. මම කනගාටු වෙනවා. හලාවත අධිකරණයේ තිබුණා නඩුවක් තුවක්කු ආඥා පනතේ යටතට වැටෙන සනත් නිශාන්ත මන්ත්‍රීතුමා එතකොට පළාත් සභාවේ හිටියේ. නියෝමාල් පෙරේරා නියෝජ්‍ය විදේශ කටයුතු ඇමතිවරයාගේ පුතෙකුට පහර දීලා තුවක්කුවේ බඳෙන් පහර දීලා අහසට වෙඩි තියලා. ඔක තමයි කෙටියෙන් සිද්ධිය. අහසට උණ්ඩ දෙකක් තියලා තුවක්කු මේ අර පිටපැත්තේ බඳෙන් ඔළුවට පහර දීලා. එතකොට ওই නවලෝක මේ ඔය දැන් ලංකා හොස්පිටල් කියන එක වෙන නමකින් මට හිතෙන්නේ තිබුණේ මට මතකයි. ඇපලෝ කියන ඇපලෝ හොස්පිටල්. ඒකේ නේවාසිකව ප්‍රතිකාර අරන් ඒ ඔළුවට පහර දුන්න සිද්ධියෙන් ඒ නියමාල් පෙරේරාගේ පුතා දැඩි ලෙස ඔළුවට හානි වෙලා ඔපරේෂන් දෙක තුනකට භාජනය වුණා ශල්‍ය කර්ම. ඒ වගේ බරපතල සිද්ධියක් තිබුණා. දැන් තුවක්කු ආඥා පනත යටතට ගැනෙන නඩුවලට අප දෙන්න බලයක් මහේස්ත්‍රාත්වරයෙකුට නැහැ. මහාධිකරණයේ ඉදිරියේ අප අයදුම්පතක් ඉදිරිපත් කළා. නමුත් මොකද්ද සිද්ධ වෙන්නේ? මට අපරාධ විද්‍යාව උගන්වපු පාලිත ප්‍රනාන්දු මහත්මයා සොලිසිටර් ජෙනරල් වෙලා ඉදී ඩිපියුටි සොලිසිටර් ජෙනරල් වෙලා ඉදී නීතිපති දෙපාර්තමේන්තුවේ හලාවත අධිකරණයට ෆැක්ස් එකක් කියවනවා. මේ තුවක්කුව ගිනියවියක් විදියට භාවිතා කර නැත. තුවක්කුව පොල්ලක් විදියට භාවිතා කරලා තියෙන්නේ. ඒ නිසා මේක ගිනියවි ආඥා පනතට වැටෙන්නේ නැහැ. ඒ නිසා මහේස්ත්‍රාත්වරයාට බලය තියෙනවා මේකට අප දෙන්න කියලා. ඉතින් තුවක්කු ආඥා පනත අපි ගොඩාක් ගැඹුරට හදාරන පනතක් අපරාධ විෂය ඉගෙන ගත්තී. දැන් මටත් ප්‍රශ්නයක් ආවා මම මගේ සීනියර් කෙනෙකුට ඇත්තටම සර් දැන් මේක ෆයර් කරලා නැහනේ. ඇත්තටම අහසටනේ තියලා තියෙන්නේ. ඔළුවට ගහලා තියෙන්නේ පොල්ලක් විදියටමනේ. එහෙම ඉන්ටර්ප්‍රිටේෂන් එකක් දෙන්න පුළුවන්ද නීතිපති දෙපාර්තමේන්තුවට? කඩක කටවහන් ඉන්නවා පඬිතුමා කියනවා. ඉතින් ඊට පස්සේ මොකද කරේ? දැන් පොළු ගැන පඩපත් තියෙනවා. ඉතින් ඊට පස්සේ දැන් විනිශ්චයකාරවරයාට කරන්න දෙයක් නැහැ. my hands are tightened කියලා අප දුන්නා. දැන් නීතිපති දෙපාර්තමේන්තුව කියනවා නම් මේක වැටෙන්නේ තුවක්කු ආඥා පනතට නෙමෙයි කියනවා. මේකට අපදීමේ බලයක් මහේස්ත්‍රාත්වරයාට තියෙනවා කියලා. මහේස්ත්‍රාත්වරයා අසරණයි. අප දුන්නා. මගේ නඩුවක් තිබුණා මගේ පුද්ගලික නඩුවක් ඒ තුවක්කුව වාහනයක පිටිපස්සේ දිගියට පිටිපස්සේ අර තියෙන්නේ වහල අරින එක ඒක ඇතුලේ සංගවලා තිබිලා අහු වෙනවා ඒක වෙඩි තියලත් නැහැ මුකුත් නැහැ නිකන් අහු වෙලා දැන් ඒක තුවක්කුව ආඥා පනතට දාලා මගේ මිනිස්සු මගේ සේවාදායකයෝ දවස් ගාණක් ඇතුලේ දැන් මං ගිහිල්ලා මම අප ඉල්ලුවේ නැහැ මේ සිද්ධියට මම අප ඉල්ලුවේ නැහැ නෑ ඒ වෙලාවේ දේශපාලනික වාතාවරණයක් තිබුණා හලාවත UNP ශ්‍රී ලංකා ඡන්දයක්. ඒකට මගේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාත් UNP එකෙන් ඡන්ද ඉල්ලලා තිබුණා. දැන් ඒ මහත්තයාගේ ජූනියර් ලෝයර් කෙනෙක් විදිහට මම ගිහිල්ලා ඔය වෙලාවේ ඇප්ලිකේෂන් එකක් කරලා ඡන්ද ටික නැති වෙනවා කියලා මට කොත් පැත්ත පළාත යන්නේ නැහැ තමසි උසාවි. දැන් මට හරීම ලැජ්ජයි. මම බාරගත්ත නඩුව මට කරන්න විදියක් නැහැ. මට කොන්දක් නැති ගානට මාව වැටිලා මං කරේ වෙනත් නීතිඥ මහතුරු දෙන්නෙක්ව දැන් මේ නඩුවේ සිද්ධි කියලා මේකට අනේ ගිහින් අප ගන්න දැන් සනත් නිශාන්තට අප දුන්නා මේකට. ඇයි මගේ සේවාදායකෙන්ට අප නොදෙන්නේ? ඊළ අප ඉල්ලන්න කියලා ඇරි අංක 1ට අංක 1 අධිකරණයේ තමයි ওই නඩු කතා වෙන්නේ. දැන් මේ සහෝදර නීතිඥවරු දෙන්න ඉදිරිපත් වෙලා අහවල් නඩුවට මෙහෙම අප දුන්නානේ කියලා අප ඉල්ලනවා. විනිශ්චයකාරවරයා කියලා තියෙනවා. එම නඩුවට අප දෙන්න වීම පිළිබඳ අප දෙන්න වීම ගැන මෙම නඩුවට අප නොදෙන්න වීම ගැනත් මම කනගාටු වෙනවා. අප ප්‍රතික්ෂේප කරලා මගේ සේවාවයි. මම ඊළඟ දවසේ මම මගේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට කිව්වා මේක බලාගෙන ඉන්න බෑ. මම සර් මම ඇප්ලිකේෂන් කරනවා මේක අප ඉන්න. මම අප ඉල්ලුවේ නෑ. මම කරේ මොකක් ගරු විනිශ්චයකාරතුමනි උතුමාණෙනි මෙම එකම අධිකරණයක සමාන චෝදනා සහිත නඩු දෙකකට දෙආකාරයකින් සලකන්න බෑ. නීතිපති දෙපාර්තමේන්තුව සනත් නිශාන්ත මැතිතුමා විත්තිකාරයෙක් වෙච්ච නඩුවට මෙවැනි අර්ථ නිරූපණයක් කරනවා නම් මම කැමතියි. මගේ සේවාදායකයන්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මොකද්ද එතුමන්ලගේ මතය කියලා දැනගන්න. ඒ නිසා මුල් නඩු ගනුව යවන්න නීතිපති දෙපාර්තමේන්තුවට.
මම අපේ ඉල්ලුවේ නැහැ. මුල් නඩු කරනවා යවන්න නීතිපති දෙපාර්තමේන්තුවට මම කැමති නීතිපති දෙපාර්තමේන්තුවේ මතය දැනගන්න. වහාම ෆැක්ස් එකක් ලිපියක් එනවා. This offense is also not coming under firearms ordinance. මගේ සේවාදායකින්ට ඒකෙන් අප ලැබුණා. ඉතින් මම විදේශගතව ඉන්න කාලෙදී රංජන් රාමනායක ඇමතිතුමාගේ තිබුණ කිනුමකට මම ওই තොරතුරු ටික කියලා මැසේජ් එකක් දැම්මා. පුළුවන් නම් පියවර ගන්න මේක. අනුර කුමාර දිසානායක මහත්මයාට මැසේජ් එක කියන්නේ ලිපියක් ලිව්වා. මෙන්න මේකයි අධිකරණයේ තත්ත්වය අපි කලකිරලා රටින් බැහැරව ඉන්නේ. ඔබතුමාලා දැන් යුක්තිය සාධාරණය ගැන විවෘතව කතා කරනවානේ. මෙන්න ආයුධෝන යුද්ධයට යන්න මෙන්න නඩුවංක මෙව්වා ටික ගන්න හලාවත අධිකරණයෙන් අහන්න සනත් නිශාන්ත මැතිතුමාට කොහොමද මේ අප හම්බුනේ මේ තුවක්කුවක් යමනද. ඉතින් ඔය කිව්වේ ඉතා සුළු සුද්ධි ටිකක්. දැන් ඊට පස්සේ අර මං කිව්වේ මගේ නඩු පොතක් විසි කරලා ඇරියා එක මුඩ්ලිය කෙනෙක් කියලා. මම ඒ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම සභාවට පැමිණිල්ලක් කරා. නෑ මම ප්‍රධාන දිසා විනිශ්චයකාරවරයාට පැමිණිල්ලක් කරා. අධිකරණ සේවා කොමිෂන් සභාව ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගේ නීතිඥ සංගමය සහ අතිරේක දිසා විනිශ්චයතුමාට පිටපත් සහිතව. ඊට පස්සේ විමර්ශනයක් තිබ්බා. it was a proper inquiry. රෙජිස්ට්‍රාර්වරයා ගෙන්නලා ලඝු ලේඛිකාව ගෙන්නලා මගේ ප්‍රකාශ අරගෙන මුද්ලියගේ ප්‍රකාශ අරගෙන තිබ්බා විමර්ශනය. ඒ විමර්ශනයේ වෙලාවේදී මුද්ලිය කියනවා මෙහෙම අත මෙහෙම කරලා විනිශ්චයකාරතුමා ඉදිරියේ කිව්වා. ඒ වෙලාවේ අපේ නීතිඥ සංගමයේ හිටපු සභාපති නීතිඥ මහත්මයා ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්මයා නම කියලා. ඒ අහවල් මහත්යත් මගේ පැත්තේ. මේ අලුතෙන් ආව මිස්ටර් තමයි නීතිඥ මහත්තුරු ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්තුරු දොස් කියන්නේ. මම කව ස්වාමිනී ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්තුරු මං ගැන දරන මතය පිළිබඳ මම එච්චර වද වෙන්නේ නැහැ. එතුමන්ලා මට කලින් දිවුරුම් දීපු අය, එතුමන්ලා මට කලින් කාලය පසු කරගෙන අත්දැකීම් ලැබුපු අය. ඒකට හේතුව මට කලින් ඒගොල්ලෝ ඉපදිච්ච හින්දා. ඊට වැඩිය හේතුවක් මම දකින්නේ නැහැ. විනිශ්චයකාරතුමා මන් දිහා බලාගෙන ඉන්න මම ස්වාධීන නීතිඥවරයෙක් විදියට මට අධිකරණයේ කටයුතු කරගෙන යන්න බාධාවක් තියෙනවා. මගේ නඩු පොත් විසි කරනවා. මට නඩුවට පෙනී ඉන්න දෙන්නේ නැහැ. මට නඩුවල මට දුරකථනයෙන් තර්ජනය කරනවා. මට දුරකථනයෙන් තර්ජනය කරලා තමුසේ ආයෙ උසාවියෙන් නෙමෙයි එන්න එපා. එහෙම එන්න හිතන්න එපා. ඉතින් අපේ අම්මා බයයි පුදුම විදියට දැන් ඔහොම කියනවා කිව්වම මම ඒගොල්ලන්ට කිව්වෙත් නැහැ. රෑ 11ට විතර තමයි මේ දුරකථන මෙතුන් එන්නේ. මම අහවල් ඇමතිගේ අහවල් මැරයා කතා කරන්නේ. මට කතා කරන්නේ. මම අහවල් ඇමතිගේ මම ඔන්න නම කියන්න මම බය වෙන්නේ ශාන්ත අබේසේකර කියලා. දැන් ওই පාර්ලිමේන්තුවේ එහෙ කොතලා දිස්ත්‍රික්කේ ඉන්නවා. මම ශාන්ත එයාට කියන්නේ බස් ශාන්ත කියලා. මම බස් ශාන්තගේ මැරේ කතා කරන්නේ අහවලා. මේ ඔය තමුසේ අද ඊ ඇවිල්ලා නිකන් නටන්න හදන්න එපා පොලිසියට ඇඟිලි දික් කරගෙන මුඩ්ලියස්ලට ඇඟිලි දික් කරගෙන තමුසේට තේරෙන්නේ තමුසේ බොහොම පොඩි අපි මැරේ මේ මැරේක හැදෙනවා ඇවිල්ලා හින කවුද රැට වත් කතා කරන්නේ කියලා කියන්නේ ඔන්න බය වෙනවා ඒ නිසා දෙයයි කිව්වේ මම හෙටත් උසාවිය යනවා තමුසේලට පුළුවන් දෙයක් කරනවා යකුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ සුගන්ධිකා කණ්ඩායමට හෙටත් එනවා උසාවිය පුළුවන් දෙයක් කරන්න ඉතින් ඇත්තටම මේගොල්ලන්ට කරගන්න පුළුවන් දෙයක් තිබුණේ නැහැ. අන්තිමට මගේ මූණ බලන්නේ නැහැ. දැන් පාරේ කොයි හරි දැක්කොත් මෙහෙම මූණ අහක බලාගෙන යන්නේ. මට කරපු හානියක් ඒගොල්ලන්ට වචනකින්වත් මට හානියක් කරන්න බැරි වුණා. පොලිසිය උනත් මාතම්පේ පොලිසිය, හලාවත පොලිසිය ඇතුළු ඔය ජායල ඔය තියෙන ඉන්ක්වයරිස් වලට මම යනවා මගේ සේවාදායකයන්. දැන් පොලිසියකට ගියාම නීතිඥවරයෙකුට කතා කරන හැටිවත් දන්නේ නැහැ පොලිසියයි. ඒ වගේ තත්ත්වයන් තියෙන්නේ. මෙන්ඩිස් කියලා පොලිස් නිලධාරි මහත්මයෙක් හිටියා මම වයිස් එකේ මම වංචා දූෂණ අංශයේ ඉන්නකොට මම ඉන්ක්වයරි එකට ගියාම රුපියල් 80000කට සම්බන්ධ සිද්ධියක් මට කියනවා. මේ මෙතන 80000 මෙතන මේසෙට තියලා කතා කරනවා. දැන් ඉන්ක්වයරි එකට ආවම මට කියන්නේ. ඒක තම කාටද කතා කරන්නේ? තම කාටද කතා කරන්නේ? මට කවුරු වුණත් ඒ නිලධාරි මහත්මයා ඉතා දූෂිත කරප්ටඩ් ඉතින් මුළු ප්‍රදේශෙම දන්නවා එතුමා කවුද කියන්නේ. මම ඇත්තටම දිවුරුම් දුන්න ගමන් මම දන්නේ නැහැ මෙලෝදියක් එතුමා කවුද කියන්නේ මම ගියා ඉන්ක්වයරි එකට. 80 මෙතන තියලා කතා කරනවා. මට තේරුණා එතන සාධාරණ විමර්ශනයක් වෙන්නේ නැහැ. මොකද මෙතන මම විමර්ශනයට සහභාගී වෙන්නේ නැහැ. මේක සාධාරණ විමර්ශනයක් වෙන්නේ නැහැ කියලා මම ෆයිල් එක ගත්තා මම නැගිට්ටා මම. එක සිද්ධියක්. දෙක. දැන් ওই හලාවත ඉන්නවා එච්.කොයි මහත්තයා. දැනටත් ඉන්නවා මම ලංකාවට ආවට පස්සේ එතුමාම තමයි ඉන්නේ. එතුමා ඉස්සරහ තිබුණා ඔය චෙක් වංශාවකට අදාළ විමර්ශනයක් මම ගියාම දැන් අපේ මගේ සේවාදායකයා පැමිණිලා දාලා තිබුණේ සුළු පැමිණිල්ලක්. ඒ චෙක් වංශාවක් කියන්නේ චෙක් වගේක් රඳවගෙන ඉන්නවා දෙන්නේ නැහැ.
සල්ලි අරගෙන චෙක් ටික දෙන්න නැතුව චෙක් ටික පෙන්න බය කරනවා. මම නඩු දානවා නේද? මගේ සේවදායකට මම උපදෙස් දුන්නා කියලා පැමිණිල්ලක් කරන්න. සුළු පැමිණිලි අංශ තමයි මගේ පැමිණිල්ල තියෙන්නේ. දැන් ඉන්ක්වයරිස් වලට එන්නේ කොහොම විමර්ශනයේට මම සහ සේවාදායකයා ගියා සුළු පැමිණිලි අංශයට. ගියාම දැන් අදාළ අනිත් පාර්ශවයේ කියන මේක එච්.කොයි මහත්තයා ගාවටම දාන්න. එච්.කොයි මහත්තයා ගාවටම දාන්න. දැන් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. එච්.කොයි ගාවද OIC ගාවද නෙමෙයි. හැම පොලිස් නිලධාරියෙකුටම ඒ වෙලාවේ ඉන්න විමර්ශනයක් කිරීමේ බලය තියෙනවා. විමර්ශනයක් කරලා පැමිණිල්ලක් දෙනවා, කට උත්තරයක් සටහන් කරනවා, ඉදිරි ක්‍රියාමාර්ග මොනවද සමතයක් තියෙනවද, සමත මණ්ඩලයට දානවද, ඒ වගේ තීරණයකට එළවෙන්න පුළුවන්. නමුත් අර දැනත්තා කියනවා එච්.කොයි මහත්තයා ගාවට දාන්න, එච්.කොයි මහත්තයා ගාවට. මම කොහොම හරි කමන්නේ එච්.කොයි මහත්තයා ගාවට දාන්න. ඊට පස්සේ එච්.කොයි මහත්තයා ගාවට දැම්මට පස්සේ නෑ එතන යන්න ඉන්නකොට කියනවා මිස් SCIB එකෙන් කෝල් කරලා SCIB එකට එන්න කියනවා කියලා මගේ ක්ලයන්ට් කෙනෙක්. නේ ක්ලයන්ට් කෙනෙක් තමුන් පැමිණිල්ල දැම්මේ සුළු පැමිණිලි අංශද SCIB එකද? SCIB කියන්නේ ස්පෙෂල් ක්‍රයිම් ඉන්වෙස්ටිගේෂන් බියුරෝ. නෑ මෙතන මිස් දැන් මෙතන පැමිණිල්ල දෙන්න නම් ඒ SCIB එකට එන්න කියන්නේ. මම පොඩ්ඩක් ඉන්න. දැන් එතකොට අර එච්.කොයි ගේ කාමරේට අඬ ගහලා ගත්තා ඉන්ක්වයරි. අඬ ගහලා ගත්තා විමර්ශනයක් නෑ. ගෙවනවා සල්ලි ටික ගෙවලා ඉවර කරනවා. උඹ මහත්තයා ආවේ විමර්ශනය. ඔබතුමා පැමිණිල්ලක් තියෙනවා මගේ සේවාදායකයාගේ වගඋත්තරකාරයාගේ කට උත්තරයක් ගන්න. ඊට පස්සේ ඉදිරි ක්‍රියාමාර්ග ගන්න. ඒක මට අවාසිත කියන එක නඩුවේ කරුණු මත සිද්ධිමේ කරුණු මත තීරණය වෙන්නේ. එහෙම කතා කරන්නයි කියන්නේ සල්ලි ගෙවනවා කියන්නේ. එහෙම නම් ඒක විමර්ශනයක් නෙමෙයිනේ. මොකද දැන් පැමිණිල්ල දාලා තියෙන්නේ. සුළු පැමිණිලි අංශේ කවුද කතා කරන්නේ මගේ සේවාදායකයාට SCIB එකට එන්න කියලා. ඊට පස්සේ පොලිසිය මහත්තයාට තේරුණා වැඩේ පොඩ්ඩක් අමාරුයි කියලා. මම ප්‍රායෝගික පොලිස් නිලධාරියෙක් මම තමයි මේ කතා කරුවේ මේ හලාවත පොලිසිය දුරකථනයෙන් SCIB එකට එන්න. මම කොයි SCIB එකට එන්න කියන්නේ? පැමිණිල්ල තියෙන සුළු පැමිණිලි අංශේ. පස්සේ ඒ බේකරි නිෂ්පාදන වලට අදාළ ව්‍යාපාරයක් කරන තැනැත්තෙක් තමයි ඒ වගඋත්තරකාර පාර්ශවය. මම ඒ පාම්බනිස් වල රහනම් මහත්තයාට උත්තර දැනিলা තියෙන විත්‍ය තේරෙනවා මෙතන අදාළ විමර්ශනයක් වෙන්නේ කියලා මම මගේ සේවාදායකයත් එක්ක නැගිටලා ගියා. ඒක තමයි තත්ත්වය. ওই තත්ත්වයේ දැන් මම කරන සටන මම දැන් ඒක ප්‍රසිද්ධ සුගන්ධිකා පනෑන්ඩු ගිහිල්ලා බලි දාගන්නවා. කොහොම තමයි කියන්නේ. මම දැන් රංජන රාමනායක ඇමතුමාටත් ওই දෝෂාරෝපණයම තියෙනවා. ඒ අපි යුක්තිය සාධාරණය මේ සමාජයෙන් බලාපොරොත්තු වෙන නිසා. අධිකරණ කාර්ය මණ්ඩලයේ ඇතුළු නීතිඥවරු ඇතුළු මේ රටේ යුක්තිය හා සාධාරණය මේ රටේ පුරවැසියන්ට අත්පත් කර දීමට නම් අපි වැන්නවුන් බිහිවිය යුතුයි. කියන්නම් තව විනිශ්චයකාරවරයෙක් හිටියා. දැන් මම නඩුවකට පෙනී හිටපුවාම මගේ නීතිකාරය ඔක්කොම චූදිත රිමාන්ඩ් මට දෙන්න. ඒ හේතුව මොකද්ද දන්නේ? අප දෙන්නේ නැහැ. මගේ සිවිල් නඩු නිෂ්ප්‍රභා කරලා. දැන් දිගින් දිගටම ඔය තත්ත්ව ඉවසුවා. වගන්තියින් අනුව සිවිල් නඩු දාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව ගෙන හැර දක්වපුවාම ෂණයක් තියෙනවා. අධිකරණයේ සෑහීමකටපත් නොවීම මත අධිකරණය මේ නිෂ්ප්‍රභා කළ හැකියි. අධිකරණයේ සෑහීමකටපත් නොවීම මත. ඉතින් ඔය වගේ අර 608 න් නඩු දානවා කියලා කියන්නේ අවුරුදු 7ක් වාසයෙන් හා සංවාසයෙන් වෙන වෙලා හිටපුවාම මුල් අවස්ථාවේදීම ගිහිල්ලා අධිකරණයට ඉල්ලීමක් කරලා දික්කසාද ගන්න පුළුවන්. දැන් එවැනි පැමිණිලි කරන්නේ අවුරුදු 7ක්ම ගෙවිලා ගිහින් දෙපාර්ශ්වයේ වෙන වෙලා. ඒකට ඒ පිළිබඳ කරුණු කියලා ලඝුකාර්ය පටිපාටිය. ඒ කියන්නේ ලඝුකාර්ය පටිපාටිය අනුගමනය වෙන්නේ සමරි ප්‍රොසීජර් එක. කියලා දැන් අනිත් නඩු වලට දෙනවා. මගේ ওই වගේ 608 නඩුවක් තිබුණා සෙක්ෂන් 608 වල ගිහිල්ලා දාපුවා. දැන් මම හිතුවේ මේ කාන්තාවට දික්කසාද ලැබුණා කියලා. ලැබුණ නඩුව සාක්ෂි මෙහෙම ඉවර. අධිකරණයේ සෑහීමකටපත් නොවීම මත නඩුව නිෂ්ප්‍රභා කරනවා. දැන් ඒයි මම පෙනී හිටිය නිසා. මම තමයි හේතුව. පස්සේ අංක 1 අධිකරණයේ නඩු කිසිවක් මම බාරගත්තේ නැහැ. මොකද මම නිසා සේවාදායකෙන්ට අගතියක් වෙනවා. පස්සේ කරේ දැන් තව නඩුවක් කොහොමම දැම්මා. තව නඩුවක් ඒත් ඒකපාක්ෂික දික්කසාද නඩුවක් දාපුවම දැන් මට බයක් තියෙනවා මේ අධිකරණයේ සෑහීමකටපත් නොවීම මත 370 ගණන් වලේ වගන්ති මට මතක නැහැ සෙක්ෂන් එක. ඒ සෙක්ෂන් එක දාලා නිෂ්ප්‍රභා කරලා දාන්න. මම ඒකපාක්ෂික නඩු විභාගෙ මෙහෙवला මම අධිකරණයෙන් ඉල්ලුවා තව දිනයක් මගේ ඉතුරු සාක්ෂි මෙහෙවන්න. ඒකපාක්ෂික විභාගයකට මොකටද මෙච්චර සාක්ෂි මෙහෙවන්නේ? මොකද because your I don't know your satisfaction level. Because upon under section blah 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 you don't have power to dismiss my matter. I don't want to get dismissed my matter. I had bad experience before your court. That I don't have any capacity to understand your satisfaction level according to the civil procedure code. There's a separate meaning, the satisfaction level. So, මුළු සාවියම hina වෙන්න බෑ. විනිශ්චයකාරවරයාට ඒක ඉන්න බෑ. බෙන්ච් එකෙන් බහලා ගියා. ඒක. ඒ විනිශ්චයකාරවරයාට මොන වුණා මට නිකන් අර අමාරු කරවන්න.
කොට වෛවාහක නිවස කියලා සංකල්පයක් අරගෙන දික්කසාද නඩුවක මේකේ වෛවාහක නිවසක් නැහැනේ. වෛවාහක නිවසක් නැතුව තමුන් කොහොමද මේකේ දික්කසාද ඉල්ලන්නේ? කියලා හොඳට කල්පනා කරලා බලන්න විමුක්ති උසාවියේ සියලු ජ්‍යෙෂ්ඨ නීතිඥ මහතුරු ඉතුරු එන සාමාන්‍ය පිරිස ඉස්සරහා මාව අපහසුතාවයකට කරා. Very well, Your Honor. Please be taken up bit later. I am ready to support this matter. කියලා පසුව ගන්න තිබ්බා. දැන් උසාවියේ නඩුව ඉවරයි අනිත් අය ගිහිල්ලා සාමාන්‍ය පුරවැසියෝ ගිහිල්ලා දැන් ජ්‍යෙෂ්ඨ නීතිඥ මහතුරු අතුරු අනිත් කට්ටිය බලාගෙන ඉන්නවා. ශිවන්ත මංචනායක කියන මේ විනිශ්චයකාරවරයා මම නමගම් කියන්නේ බය නැහැ දැනට කුලියාපිටියේ දිසාධිකරණයේ දිසා විනිසුරු. හලාවත දිසාධිකරණයේ දිසා විනිසුරු විදියට ඉන්නකොට මට දැන් මොකද්ද කරන්නේ? සුගන්ධිකාට මොනා කරයිද? නඩුව ගත්තා. මොකක් ගරු මැතිතුමනි නිවාස යන සංකල්පය වෛවාහක නිවස යන සංකල්පය සිවිල් නඩු විධාන සංග්‍රහයේ අර්ථ දක්වන්නේ විත්ති හතරක් සහිත වහලක් නොවේ. දෙදෙනෙක් ලියාපදිංචි විවාහකෙන් අනතුරුව ලිංගික ජීවිතයක් ගත කරන යම්කිසි ස්ථානයක් පටන් ගන්නතද ඒ තමයි වෛවාහක නිවස. මේ සමාජයේ දැනට ඕන තරම් තියෙනවා විත්ති හතරක් සහිත ස්ථිර වහලක් නැති වුණාට වෛවාහක ජීවිත ওই වගේ ගත කරන තැන. ඒ දැනට තියෙන සමාජ ට්‍රෙන්ඩ් එක මොකක්ද? දැනට තියෙන තත්ත්වය. එහෙම සමාජ පරිවර්තනයක් තියෙනවා. ඒ එවැනි තැනක්ගේ තත්ත්වයේදී කිසිදා දික්කසාදයක් විය නොහැකි ඔබතුමාගේ අර්ථකථනය. නිවාස යන සංකල්පය සමාජගත වෙන්න පෙළ ඔය වෛවාහක නිවස කියන මේ නීතිය දක්වන සංකල්පය ඈත අතීතයේ ගල් ගුහාවක කැලේක ගහක් යට වොද විය හැකියි. විනිශ්චයකාරවරයාට කරගන්න ගන්නේ බෙන්ච් එකෙන් බහලා ගියා. ඉතින් ඔය දෙවෙනි අවස්ථාව බෙන්ච් එකෙන් බහලා ගියා. සුගන්ධිකා ෆර්නෑන්ඩෝ ශිවන්ත මංචනායක මහත්තයා දෙවෙනි පාටත් බහලා ගියා. ඉතින් ඔය වගේ මගේ වෘත්තීය ජීවිතේ මම විනිශ්චයකාරවරුන්ට අභියෝග කරලා තියෙනවා. මෑතක මාරවිල දිසා විනිශ්චයකාරතුමා සිරිමල් මහෙන්ද්‍රාජ මහත්මයා ඉදිරිපිට මොයි විදිහේ ප්‍රශ්නයක් ඇති වුණා. 2015 දී අලුතෙන් පනතක් හඳුන්වලා දෙනවා ලංකාවේ අපරාධ නීතියට. අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් සුරැකීමේ පනත කියලා. එක සුවිශේෂී පනතක්. ඒ පනතේ අරමුණු තියෙනවා. ඒ පනත යටතේ අප දෙන්න බලතල තියෙන්නේ අභියාචනාධිකරණයේ with the special circumstances. Section 10. It says Section 10 says special circumstances of the Court of Appeal. අභියාචනාධිකරණයේ විශේෂ කරුණු දැක්වීමක් මත තමයි මහේස්ත්‍රාත්වරයාට පුළුවන් අප ප්‍රදානය කරන්න. දැන් අපරාධ වින්දිතයන් සුරකීමේ පනත යටතේ පවරලා තිබෙච්ච නඩුවක මහේස්ත්‍රාත්වරයා දවස් ගණනාවකින් අප දීලා. අප දීලා දැන් අප දුන්නාට පස්සේ නැවත වරද්දක් ඒ තැනත්තම චූදිතයම කරලා ඒ තැනත්තට විරුද්ධව නඩු 3යි. BR නඩු 3යි මම නඩු අංක 1 කියන්නම්. BR 16 16 2017 BR 19 19 2017 BR 1200 මට යන්ක මතක නැහැ. නඩු අංක 2017 චූදිතයාගේ නමත් ඕනනම් කියන්න පුළුවන්. නමුත් පවතින නඩුවක් තියෙන නිසා මම කියන්නේ නැහැ. දැන් එහෙම අපදෙන්න බලයක් නැති අධිකරණ ක්‍රියාවලියකට මහේස්ත්‍රාත්වරයෙක් අපදෙන්නේ කොහොමද? ඒක තමයි ප්‍රශ්නේ. මේ රටේ තියෙනවා අධිකරණ බලය කියලා දෙයක්. අධිකරණ බලය කියලා තියෙන දෙයක් තියෙනවා. ජුරිස්ඩික්ෂන් කියලා එකක් තියෙනවා. ඒ මහේස්ත්‍රාත් අධිකරණය, දිසා අධිකරණය, මහා අධිකරණය, පළාත්බද මහා අධිකරණය, සිවිල් මහා අභියාචනාධිකරණය, අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය. අධිකරණ තේරාවලියේ ඒ අධිකරණ වලට තියෙන අනන්‍ය අධිකරණ බලතල. ඒකට අභියාචනාධිකරණයට තියෙන අධිකරණ බලතල මහේස්ත්‍රාත්වරයෙක්ට ක්‍රියාත්මක කරන්න බලයක් නැහැ. ඉතින් එවැනි දෙයක් මේ ශ්‍රීමන් මහෙන්ද්‍රාජා කියන විනිශ්චයකාරවරයා කරලා තිබුණා. මම විදේශගත වෙන්න කාලෙදි තමයි මම රංජන් රාමනායක මැතිතුමාට ওই පණිවිඩය වෙන ගමන්ම ලංකාවේ මොනවද වෙන්නේ කියලා මගේ යාළු මිත්‍රාදීන්ගෙන් හොයලා බලනකොට මෙන්න මෙහෙම මාරවිල උසාවියේ මෙන්න මේ වගේ වැඩක් වෙලා තියෙනවා. මගේ මිත්‍රයෙක්මයි ඒ අවධියට පතලා තියෙන්නේ එතුමිය නේද කියලා. ඉතින් මට කතා කරලා කිව්වා වැඩි ටිකක් වැඩිම නංගි මට මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ නඩුවට පෙනී හිටියට මහෙන්ද්‍රාජා සර්ගේ අංක 1 උසාවිය අපිට කිසිම සහනයක් නැහැ. ඒතකොට ශ්‍රී ලංකා නීතිඥ සංගමේ හිටපු ලේකම් මම රන්දනී මහත්තයා තමයි අවධියටපත් පාර්ශ්ව වෙනුවෙන් පෙනී ඉන්නේ. ඉතින් මම කිව්වා මම ලංකාවට එන්න ජනවාරි අග වගේ වෙයි. මට එතකන් නඩුව බාර ගන්න බෑ. මම ආවට පස්සේ බාර ගන්නවා. ඉතින් මම ආවට පස්සේ මාර්තු 5 වෙනිදා මම නඩුවට ගියා. නඩුවට ගිහලා මම කිසිදු විශේෂ කරුණක් නෙමෙයි මම අධිකරණ සංවිධාන පනතේ ප්‍රතිපාදන, අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන, දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථ නිරූපණ වගන්ති සහ අපරාධ වින්දිතෙන් සුරකීමේ පනතේ 8 9 10 කියන වගන්ති වලට අදාළව ඉල්ලීමක් කරලා මෙම අධිකරණයට අධිකරණ බලයක් නැති විදියට මේ කටයුතු කරලා තියෙනවා. කෙසේ හෝ අප ප්‍රදානය වී ඇත. එහෙමයි මම කිව්වේ. මම මහේස්ත්‍රාත්වරයාට ඍජුව කිසිවක් කිව්වේ නැහැ. මේ 50 ප්‍රතිපාදන අනුව වලට පටහැනි විදියට මේ නඩුව ක්‍රියා කරලා තියෙනවා. මේ නඩුවේදී ක්‍රියා කරලා තියෙනවා.
මට සාධාරණ නඩු විභාගයක් නැති අවස්ථාවකදී අභ්‍යාචන අධිකරණයට යොමු වීමේ බලතල අපරාධ සංවිධාන පනතේ 46 වෙනි වගන්තිය ප්‍රකාරව තියෙනවා. මම ඒ අනුව අභ්‍යාචන අධිකරණය වෙත යොමු වීමට අපේක්ෂා කරනවා. නඩුකාරතුමා නඩුපත මෙහෙම උඩින් විසි කරලා යවලා නඩුව මාරු කරුවා අංක 2කට. දැන් මට වුණේ විනිශ්චාසනේ මාරු කරගන්නනේ. මට සාධාරණ නඩු විභාගයක් ලැබෙන්නේ නැති හින්දා I'm grateful your honor I got my relief you have decided to change the bench. කියලා මම දෙපාරක් විතර බව් කරලා මම පොත් ටික අරගෙන ගියා අංක 2 අධිකරණයට. ඔක තමයි සිද්ධිය මාර්තු 5 වෙනිදා. දැන් ඒ වෙලාවේදී මාර්තු 5 වෙනිදාම අංක 2 අධිකරණයේදී ওই නඩුව කැඳෙව්වා. කැඳවලා ඒ අදාළ දේශන මම නීතිමය ප්‍රතිපාදන පෙන්නලා දීලා කරා. ඒ අදාළ මහේස්ත්‍රාත්වරයා සහ අගතියටපත් පාර්ශවයේ නීතිඥ මාත්මිය නීති විද්‍යාලයේ එකම වසර එකම සිසුන්. එහෙම වෙලා තමයි මේ නඩුවේ නීතිඥ මහත්මියව පීඩාවටපත් කරන්න මේ විදිහේ ක්‍රියාකලාපයක් අනුගමනය කරේ. මම ඒක විවෘත උසාවියේ අංක 2 අධිකරණයේදී ස්ටෙනෝ රෙකෝඩ් කරනවා ලඝුලේඛිකාවලිය කිව්වා. අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන, දඬ නීති සංග්‍රහයේ අර්ථ නිරූපණ වගන්ති, අධිකරණ සංවිධාන පනතේ ප්‍රතිපාදන, අපරාධ විනිශ්චය සහ සාක්ෂිකරණ සුරකීමේ පනතේ ප්‍රතිපාදන, ඒ පනත පිළිතුරුීමේ අරමුණ, what is the intention of legislature, section 2 says. මම එහෙම විශේෂයෙන්ම කිව්වා කියලා රෙකෝඩ් කරලා කිව්වා. මගේ දේශනය කරගෙන යද්දී මාර්ගල නීතිඥ සංගමයේ සභාපති අතුරු පිරිසක් මට විරුද්ධව නැගිටලා කෑ ගහන්න ගත්තා. කියන්නේ අධිකරණයේ අමතනවනේ මේගොල්ලෝ කෑ ගහන්න ගත්තා. මට අධිකරණයේ අමතන්න ඉඩ දුන්නේ නැහැ. මම නඩුකාරතුමාට කිව්වා Your Honor, please let them make the submission. I may permit to reply back. ඕන දෙයක් යාළුවට කියන්න ඉඩ දීලා ඉඳලා මගේ කරුණ දැක්වීම මම කරලා එදා නඩුව ඉවරයි මම ආවා. ඒ මාර්තු 9 වෙනිදා. නෑ ඒ මාර්තු 5 වෙනිදා ඒ අර උදෑසන අංක 1 අඬ ගහලා අංක 2ේදී හවස අංක 2 අතිරේක දිසාපතිතුමා ඉදිරි අඬ ගහපු නඩුව. ඉතින් මාර්තු 9 වෙනිදා මම යනවා නඩුවකට ඒ public nuisance matter එකක් අන්න section 98 අනුවට වගන්ති යටතේ නඩු කියන්නේ මහජන පීඩා යටතේ පවරන නඩුවක දේශනයකට සැලකිලිමක් කරනවා. ඒ සැලකිලිම කරන්න ලැබෙන්නේ දැන් අර අංක 1 අධිකරණයේ විනිශ්චයකාරතුමා ඉදිරිපිටම. මම ඒ අධිකරණයට ගියාම විනිශ්චයකාරතුමා මුල්ලියගෙන මුලින්ම අහුවා මේ නඩුව මම අහනකොට මේ නීතිඥ මහත්මිය විරුද්ධත්වයක් තියෙනවද කියලා අහන්නේ. මම no your honor I believe your honor can grant a justifiable order regarding this matter. This is a separate case. මම මගේ දේශනය කරපුවාම නඩුකාරුන් වහන්සේම you did a good submission, you have well prepared. I really appreciate. කියලා මාව අගය කරලා කතා කරා. Thank you very much your honor. මම ඇවිල්ලාදී මගේ නඩුවේ ඊළඟ දිනේ ලියා ගන්න වාඩි වුණාම නීතිඥ සංගමයේ සභාපති මහත්තයාගේ නෝනා ඒ නීතිඥවරියක් එකන මම බාටේබල් එකේ කියන්නේ අපි නීතිඥ මේසේ වාඩි වෙලා දිනේ ඩයරිය ඉන්නකොට මේක අපේ උසාවිය. මේක අපේ උසාවිය. ඉතින් මම හිතුවේ මට කතා කරන්නේ නැහැ වෙන කාට හරි කතා කරන්න හැටි කියලා මට එච්චරම ගණන් ගත්තේ නැහැ. මම මගේ පාඩුවේ වැඩ කරනවා. මගේ දිනේ අකින්. මට මෙහෙම වැලමිටින් යනලා ෆයිල් එක කියන තැන තමුසට කියන්නේ මේක අපේ උසාවිය. තමුස පිළියෙන්න නටන්න හදන්න එපා. තමුසට නටන්න ගන්න අපි ඉඩ දෙන්නේ අපේ උසාවිය. ඉතින් මට උත්තර දෙන්නේ කොහොමද හිතා ගන්න බෑ. මේක අපේ උසාවිය මේක අපේ උසාවිය කියලා මට hina ගියා. මම කිව්වා ඉතින් අනේ වල තියාගන්න ඕන කියලා. ඊට පස්සේ මේ කාන්තා නීතිඥවරිය ජේෂ්ඨ කාන්තා නීතිඥවරිය රවට්ටන්නෙම නේ. තමුසට කියන්නේ තමුසට අපේ උසාවියට යලා රගන්න නටන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මම එවෙලම නැගිට්ටා. ඒකෝට මම හිතියේ දැන් මිනිස් ශාසනයේ සෑහෙන දුරින් මම පිටිපස්සට හිටියේ වාඩිවෙලා. මම නැගිටලා හයියෙම දැන් මිනිස්සු ඔක්කොම බලාගෙන ඉන්න. Sorry for the interrupting your court proceedings, Your Honor. This lady law is stating that this courthouse belongs to her. I don't know whether the Supreme Court has given a superior authority to belongs to one of the courthouses in Sri Lanka, one of the lady laws in Maravilla. Then judge balaගෙන ඉන්න. I can't intervene. There's issue. I can't intervene. And the judge විනිශ්චයකාරයාගේ ප්‍රකාශය. But no, Your Honor. I didn't intend you to intervene in this matter. I just want to inform Your Honor's court what is happening here. Anyhow, I will take necessary and appropriate action against this lady lawyer. Thank you very much. ඒක තමයි දෙවෙනිදා වෙච්ච සිද්ධිය. ඊට පස්සේ මම ශ්‍රේෂ්ඨ අධිකාරිය අග්‍රවේශකාරතුමා මතලා මම පැමිණිල්ලක් කරා. මේ දෙයට පැමිණිල්ල. මගේ නවගම සහිතව පැමිණිල්ලක් කරා. මගේ අධිකරණ කටයුතු කරගෙන යන්න දෙන්නේ නැහැ. මාර්විල නීතිඥ සංගමයේ ක්‍රියාකාරීත්වය මෙන්න මේ විදිහට තමුසට මෙහෙවිලා නටන්න රඟන්න දෙන්නේ නැහැ කියලා කියනවා. ශ්‍රේෂ්ඨ අධිකරණයේ විවුරුන් දුන්නු අපිට කොයි උසාවියක් එකයි.
පහළ උසාවිය සිට කියන්නේ මහේස්ත්‍රාත් උසාවිය සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා කරුණු ගැන හරි දක්වන සේවාදායකයන් වෙනුවෙන් පෙනීම අපිට අයිතිවාසිකම් තියෙනවා. නමුත් මානව නීතිඥ සංගමයේ මගේ ඒ අයිතියට බාධා කරමින් කටයුතු කරන එක ගැන මම ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලා කරා. මේ පැමිණිල්ල පිටපත් කරියා 20 දෙනෙකුට. කියන්නේ දැන මේගොල්ලෝ දැනගන්න ඕන මේ ඉන්දියාවේ පිටපත් දෙකේ වැඩි තියෙන කාඩ් දැලිය 20 දෙනෙක්. ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රාණිකාරවරයා ඇතුළු සියලුම සෙසු විනිශ්චයකාරවරුන්ට හලාවත මාරවිල දිසාධිකරණ වල විනිශ්චයකාරවරුන්ට හලාවත පුත්තලව මහාධිකරණ විනිශ්චයකාරවරුන්ට ලේකම් අමරරන්දනීය මහත්මයා ශ්‍රී ලංකා නීතිඥ සංගමය අපේ සංගමයේ හලාවත ලේකම්තුමාට මාරවිල ලේකම්තුමියට ඇරියා. දැන් මේ ලියුම මම හදලා යවන්නේ මම ටිකක් කල්පනා කරලා දිගටම හිතුවා දැන් සහෝදර නීතිඥවරුන් මේගොල්ලෝ මට වඩා වැඩිම මම මේ දේ කරන්න ඕන නෑ කරන්න ඕන. මොකද සමහර මින් ඉදිරියට හරි කිසිදු නීතිඥවරයෙකුට බාධාවක් ඇති වෙන්න බෑ. ඕනෑම උසාවියක අපිට පෙනී සිටීමට අයිතිවාසිකම් තියෙනවා. අපි පෙනී ඉන්නේ සේවාදායකයන්ගේ අයිතිවාසිකම් නෙමෙයි. අපේ පුද්ගලික නඩු නෙමෙයි මේ කිසිම එකක්. අපි ගාස්තු ගන්න නඩු තියෙනවා. ගාස්තු ගන්නේ නැති නඩු තියෙනවා. ඒ රංජන රාමනායක මැතිතුමාට අනුකුමාර විසාරණයක මැතිතුමාට මට ලංකාවේ අධිකරණ පද්ධතිය ගැන තිබුණු කලකිරීම කොච්චරද කියනවා නම් මම ලිව්වා. මෙන්න මෙහෙම සිද්ධි තියෙනවා ඔබතුමාලාට ඕන වෙයි මේ නඩු අංක මෙන්න ගන්න. රංජන රාමනායක මැතිතුමා විතරක් එක ගෞරවයෙන් කියන්න ඕන මට රිප්ලයි කරන්න. මිස් සුගන්ධිකා ඒක දන්න තොරතුරු අපිට දෙන්න අපි හොයා බලන්න. අනුකුමාර විසාරණයක මහත්තයා මගේ මැසේජ් එකවත් කියවලා තිබුණා. මම දන්නේ නැහැ දැන් කියලා තියෙනවා. ඒ අපිට බොරුවට හඬ නගන මිනිස්සු නෙමෙයි ඇත්තට හඬ නගන මිනිස්සු මේ රටට අවශ්‍යයි. දැන් අනිත් සිද්ධිය මම එහෙ ඉදිම Facebook එකේ පබ්ලික් පෝස්ට් එකක් දැම්මා. දැන් මට ආරංචි වුණා රංජන රාමනායක මහත්තයාට මැදතුමාට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ චෝදනාවක් තියෙනවා. වොයිස් කට්ස් මම දැන් බැලුවා. මෙම ලම් නීතිඥයෝ හොරු විනිශ්චයකාරවරු හොරු හැමෝම නෙමෙයි කියලා කියනවා. මට හිතුණා ග්‍රේට් කවුරු හරි කිව්වා මේ කතාව කියලා. ඉතින් මම පබ්ලික් පෝස්ට් එකක් දැම්ම රංජන රාමනායක මැතිතුමාගේ නඩුවට පෙනී ඉන්න මට ඉඩ ලැබෙනවා නම් මම දන්නවා නඩුව දින නැහැ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ. ඊට පස්සේ ඔකට ගොඩාක් කමෙන්ට්ස් ඇවිල්ලා තිබුණා ඔබතුමියට පුළුවන් මම මේ මොකද්ද මේ කරලා තියෙන ප්‍රකාශය. මම කොහොමම නිර්භයව කියන්නේ. දෙන්න මට නඩුව මම නඩුව දින නැහැ මම පෙන්නන්නම්. මොකද්ද මතේ මම පුද්ගලිකව ලිව්වා. මම පුද්ගලික විමර්ශනයක් කරලා තියෙනවා. 1948 මේ රටේ නිදහස හම්බලා වෙච්ච දවසේ ඉඳලා මේ අවුරුද්දට අවුරුදු 70යි. ඒ වෙනතේ මේ රටේ ව්‍යවස්ථාදායක විධායකය නියෝජනය කරපු නීතිඥවරු කොච්චර ඉන්නවද? ජෝන්ද සිල්වාගේ ඉඳලා නාමල් රාජපක්ෂ දක්වා ජෝන්ද සිල්වා නීතිඥ මහත්මේ නමුත් එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරාද කියලා මම හරියට දන්නේ නැහැ. එතුමා කලාකරුවේ. ඉතින් මගේ මතකයේ තියෙන ඉතා පරණ නීතිඥයෙක් විදිහට ජෝන්ද සිල්වා මහත්තයාගේ නමත් මගේ මතකේ තියෙනවා. ඉතින් එහෙනම් පරණ නීතිඥයන්ගේ ඉඳලා නාමල් රාජපක්ෂ දක්වා නීතිඥ මහත්තුරු නීතිඥ නෝනලා ව්‍යවස්ථාදායක විධායක නියෝජනය කරනවා. මේ මිනිස්සු මගේ හැම කිව්වට අමනාප වෙන්න එපා. අපි හැමෝම මිනිස්සු. මේ නීතිඥවරු මේ රටේ අන පනත් කෙටුම්පත් පළවන වර දෙවන වර තුන්වන වර කියවන්නේ. අත උස්සබි අත්සන් කරන්නේ. රට ගැන හිතුවද? මේ රටට වෙලා තියෙන විනාශය ගැන දැන් කතා කරනකොට වෙලා කාල වේලාව මදි කතා කරන්න රට ගැන හිතුවා. ඔය අවංක ප්‍රශ්නේ තියෙනවා. ඉතින් එහෙම බලනකොට රංජන රාමනායක මැතිතුමාගේ ප්‍රකාශය 200ක් ඇත්ත. ඒක මම මගේ නීතික සංගමයේදී කිව්වහම මම රංජන රාමනායක මැතිතුමාට සපෝට් කරන මේ ප්‍රකාශයට මම නම් BSL එකට විරුද්ධව යනවම මේ URs වලට පිස්සු මම එහෙමම කිව්වා. කියද්දිකෝ ඇයි ඔයාගේ සංගමයේ ඔයාගේ නීතිඥවරුන්ට විරුද්ධව කතා කරන්නේ? මම කෝ අපේ උන් වැරදි නම් අපි ඒ වැරද්ද මුලින් හදා ගන්න ඕන. ඒක අපි පිළිගන්න ඕන. ඒත් රංජන රාමනායක මැතිතුමා මේ වෙලාවේ මේ කරන ප්‍රකාශය ඇත්ත. මම එතුමා වෙනුවෙන් මට අවස්ථාව ලැබුණොත් මම ඉතා පුංචි නීතිඥයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනීද මම පෙනීනවා. ඉතින් මට දැන් ඒකදී දැන් ජුවාර්ද සිල්වා මහත්තයා ළඟදී හලාවත අධිකරණයට ඇවිල්ලා මාත් එක්ක ලොකු වාද විවාදයක් ඇති කරා. මම කිව්වා තමුසෙට පිස්සු තමුසෙ මේ මොනවද කරන්නේ එහෙම මේ බොරුවට කෑ ගහන්නේ රංජන්ගේ නඩුවට පෙනී ඉන්නවයි අරකයි මේකයි කියලා. ඊට පස්සේ මම කිව්වා බුදුහාමුදුරුවෝ කියලා තියෙන මට පිස්සු කියලා. සබ්බේ පුතජන උම්මත්තකාගේ එක එක විවිධ පිස්සු තියෙනවා. මම කියවලා දෙනවා පිස්සු 26ක්ද කොහෙද තියෙනවද පිස්සු. හරි. ඉතින් ඒ නාගානන්දලත් පිස්සු තමුසෙටත් පිස්සු. මම කෝ නාගානන්ද මහත්තයාට සහ මට තියෙන පිස්සුවේ මිහිර විඳින මිනිස්සු අපි. අධිකරණ ක්‍රියාවලිය ගැන කතා කරද්දී කාර්යක්ෂමතාවය ගැන කතා කරද්දී ඉතා දුක්ඛදායී තත්ත්වයක තියෙන්නේ. අධිකරණ කාර්ය මණ්ඩල වලට යෝගට් දෙන්න ඕන, රටපජු දෙන්න ඕන, තේ අරන් දෙන්න ඕන වැඩක් කරගන්න. කොළඹ ඇතුළු. කොළඹ එක දැන් සිවිල් නඩු වල ගහලා තියෙනවා අර මහතා නඩු පොත ගන්න නම් අර මහතා. මේ සිවිල් අර පොත ගන්න නම් මේ මහතා.
ඒ මහතට නඩු බංගි කිව්වට ගෙනත් දෙන්නේ නැහැ. යටින් සල්ලි දෙන්න ඕන. හැම උසාවියකම කියන කේදනීය තත්ත්වයක්. මම දෙන්නේ 7-5. මම කොයි උසාවියට ගියත් දෙන්නේ 7-5. මං ඉඳගෙන ඉන්නවා පැය 4ක් හරි. මගේ නඩු පොත ගේනවා. පොඩ්ඩක් සද්ද දාපුවාම ඇයි නඩු පොත ගේන්නේ නැත්තේ කියලා නඩු පොත එනවා. ඉතින් ඔය වගේ ඉතින් මගේ කාලය මගේ වෙහෙස කැප කරගෙන මේ හැමදේම කරන්නේ. මට මගේ ජේෂ්ඨ නීතිඥ මහත්මිය කතා කරලා එයි මේ සුළුවට රුපියල් 500ක් යටින් තියලා දීලා ඔක කරගෙන පැයෙන් එන්නේ නැතුව තමසේ පැය 4ම එක නඩුවකට නාස්ති කරනවා නේ කියලා. මගේ හෘද සාක්ෂිය මට ඉඩ දෙන්නේ නැහැ මේ වැඩේ කරන්න. මම හැමතැනම කියන කතාවක් තියෙනවා. සාක්ෂි ආඥාපනතට වැඩිය හෘද සාක්ෂිය බලවත් වෙනවා. හෘද සාක්ෂිය බලවත් වෙන තරමට මේ රට මේ යුක්තිය සාධාරණයේ ගොඩගත හැකි. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ බරපතල ගණයේ දූෂණ වංචා නාගානන්ද මහත්මයාගේ මූලිකත්වයෙන් අපි ප්‍රශ්න කරලා තියෙනවා. අපි මේ නඩුවට පෙනී ඉන්නවා, ඉදිරියටත් පෙනී ඉන්නවා. නීතිඥවරුන්ගේ වෘත්තීය ආචාර ධර්ම ගැන කතා කරද්දී ඉතා ඛේදනීයයි. මම ඉතා පොදු තැනකින් පටන් ගන්නම් ජෙනරල් අපි හැමෝම මිනිස්සු පුතග්ජන මිනිස්සු. කාන්තා සේවාදායකයන් නඩත්තු නඩුවල දික්කසාද නඩුවල ඇතුළු දැන් ওই හෙරොයින් ගංජා නඩුවලට අහු වෙන අයගේ බිරින්දෑවරුන්නේ එන්නේ අප ගන්න හරි මොනවාට හරි. පිරිමි නීතිඥ මහත්තුරු හෝටල් කාමරවල අංක කියලා යහන්ගත වෙන්න ආරාධනා කරනවා. මම ඒක නොබියව කියනවා. මට කියන්න පුළුවන් නීතිඥ මහත්තුරුගේ නංගම් පිටි. මම මේ වෙලාවේදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ නැහැ. වෘත්තීය සදාචාර ධර්ම ගැන නම් අතිශය ඛේදනීය තත්ත්වයක් තියෙන්නේ. කාන්තා නීතිඥවරු ඉන්න පොලිසිය මහත්තුරු පොලිසිය ඉහළ නිලධාරීන් සමග යහන්ගත වෙලා නඩු ගන්න. ඉතා වගකීමෙන් කියන්නේ. ලැජ්ජයි. අතිශය ලැජ්ජයි. මම මේ සම්බන්ධයෙන් හඬ නැගුවා. මගේ හඬ නැගීමට මට උත්තරයක් ලැබුණේ මම ආර්ථික වශයෙන් බිඳ වැටෙනවා මට නඩු නැතුව යනවා. එච්චරයි වෙන්නේ. මම ලංකාව අතහැරලා යනවා. ඔකයි උනේ. ලංකාව අතහැරලා ගිහින් ඉති නාගානන්ද මහත්තයාගේ සටන දැක්කහම මට ඉන්න බෑ. මට ලංකාවට යන්න ඕන. ලංකාවට යන්න ඕනේ මම වැඩ කර හිටපු බ්‍රිතාන්‍ය සමාගමක් මම රෙසිග්නේෂන් දෙනවා සඩන් රෙසිග්නේෂන් දුන්නා කියලා මට අන්තිම මාසේ සැලරි එකවත් හම්බුන්නේ නැහැ මම ආව කඩාගෙන ලංකාවට ආවේ ජනවාරි 13 වෙනිදාව ජනවාරි 15 වෙනිදාම පී.බී. ජයසුන්දර මහත්තයාට විරුද්ධව තිබිච්ච නඩුවේ හවස දෙකට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ නාගානන්ද මහත්තයත් එක්ක පෙනී හිටියා උදේ කඩුවෙල උසාවියේ පෙනී හිටියා ඉතින් ඔතනින් තමයි ලංකාවට ආවට පස්සේ පටන් ගත්තේ ඉතින් වෘත්තීය හැසිරීම ගැන කියනවා නම් මුදල් ඉපිය යුතුයි වෘත්තිකයන් මුදල් ඉපිය යුතුයි මුදල් නෙමෙයි හැමදේම අපේ සේවාව ගෞරවාන්විත විදිහට සේවාදායකයන්ට ලබා දීමෙන් අනතුරුව මුදල් ඉපැයීමට අයිතියක් තියෙනවා මම මගේ සේවාදායකයන්ට බිලක් දෙනවා මම ගන්න රුපියල් 10,000ද 5,000ද නඩුවට නඩු දිනය නඩු අංකය නඩුවේ පියවර මොකටද 5,000යි එක්ක 10,000යි එතකොට නඩුව අවසානයේදී ඒ සේවාදායකයාට දැනුමක් තියෙනවා මේ නඩුවට මම මෙච්චර වියදම් කරා කියලා. සම මට තියෙනවා අවබෝධයක් මේ නඩුව නිසා මම මෙච්චර ඉපෙයිවෝ කියලා. මේ නඩුව නිසා මම මෙච්චර වෙහෙසුණා කියලා කියන්නේ. ඇයි නීතිඥ මහත්තුරුන්ට බැරි බිලක් දෙන්න? කරවල කඩවල තෙලවලු කඩවල පොඩි හරි තුණ්ඩු කෑල්ලක දෙනවා බිලක්. ඇයි නීතිඥ මහත්තුරුන්ට බැරි තමුන් ගන්න ගාස්තුව ගැන බිලක් දෙන්න? ආදායම් බදු ගෙවිය යුතු නම් ආදායම් බදු ගෙවිය යුතුයි. මේ රට හදන්නේ කොහොමද අපි ආදායම් බදු ගෙවන්නේ නැතුව? වෘත්තික වශයෙන් වෛද්‍යවරු නීතිඥවරු ඉංජිනේරුවරු කියන්නේ ප්‍රධාන ගණයේ සැලකෙන තවත් වෘත්තීන් ඕන තරම් තියෙනවා දැන් කතා කරන්නේ ડોක්ටර්ස් ඇන්ඩ් ලෝයර්ස් විතරනේ මේ රටේ ඉතින් අපි මූලික වෙලා අපි බදු ගෙවලා මේ රට ගොඩ ගන්න අපේ යුතුයකම මුලින් ඉටු කරන්නේ නැතුව අනිත් අයට ඇඟිල්ල දික් කරන්න කලින් අපි අපිට ඇඟිල්ල දික් කර ගන්න ඕනේ මම බිලක් දෙනවා ඕනම තැනක මගේ සීල් එක ගහලා මගේ අසනෙකට මම ලක්ෂ 2 කරන්නේ ලක්ෂ 2 ඒ ගානට මම බිලක් දෙනවා ඕ අහලා බලන්න මගේ සේවාදායකයෝ ඕන කෙනෙක් මගේ සේවාදායකයෝ අර පිටිපස්සේ වෙන්නපු ප්‍රදේශේ ඉඳලා ඇවිල්ලා ඉන්නවා සල්ලි නැත්තම් දුප්පත් මිනිස්සු නම් මම නොමිලේ නඩුව කියලා මට සල්ලි එපා හැබැයි මම නිකන් ඔය දෙකට දෙමැති ගණන් වලට මම නඩු කියන්නේ නැහැ ඔබතුමාලට සල්ලි නැත්තම් හරි මම නොමිලේ නඩුවට එන්න ඒක හරි නඩුවට නඩු ගාස්තු සම්බන්ධයෙන් බිලක් නිකුත් කරනවා මම මේ රටේ හැමතැනම බිලක් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් තියෙනවනේ ඇයි නීතිඥවරුන්ට බැරි හොරහිත නැත්තම් මොකද ඒකට කියන්න පුළුවන් වචනේ හොරහිත නෙමෙයිද තමුන් උපයන එක පිළිබඳ තමුන්ට මින්මක් නැතුව කොහොමද අනිත් මිනුම් දර්ශක ගැන කතා කරන්නේ ඒ නිසා වෘත්තිකයන්ගේ වෘත්තීය විෂමාචාරය ගැන අතිශය ඛේදනීය තත්ත්වයක් තව ඒක ඉතින් මේ ඊළඟට මම කියන්න යන කාරණාව නීතිඥ වෘත්තිය විතරක් නෙමෙයි වෙනත් වෘත්තීන් ඇතුළුව ලංකාවේ සහ ලෝකයේ ඕන තැනක තියන්න පුළුවන් දෙයක් දැන් කනිෂ්ඨ නීතිඥවරු විදිහට කාන්තා නීතිඥවරු ආපුවහම ජේෂ්ඨ පිරිමි නීතිඥ මහත්වරුන්ගෙන් තියෙන ලිංගික හිංසන මට
මට නම් ගම් එක කියන්න පුළුවන්. අමාරු රන්දනීය මහත්තයා ලේකම් වෙලා ඉද්දි මේකට දැඩිව හඬ නැගුවා. එතුමාට ඒ මහත්තයාට මම ස්තුතිවන්ත වෙන්න ඕන. මගේ නීතිඥ සංගමයේම සභාපති පුටුව හොබවපු නීතිඥ මහත්මයෙක් කනිෂ්ඨ නීතිඥ මහත්මයෙක් සමග කිසියම් ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණා. ඒවා අතිශය සරල සාමාන්‍ය දේවල් මේ රටේ මේ වෘත්තිකයෝ අතර නෙමෙයි හැමතැනම තියෙන දේවල්. ඒක ගැන 아무තු මේ විශ්ලේෂණයක් මේ ප්‍රකාශයක් මගේ නැහැ. ඒව සිද්ධියක් තිබුණා. ඉතින් තිබුණාම දැන් ඒ නීතිඥ මහත්මයා කනිෂ්ඨ නීතිඥවරයා විවාහයක් කරගන්න ඕනේ. විවාහ යෝජනාවක් ඇවිල්ලා තිබුණා. ඉතින් ඒ විවාහ යෝජනාව දැන් ස්ථිර වෙලා බඳින්න තමයි හිටියේ. නමුත් අර නීතිඥ මහත්මයා මොකද කරේ? මේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්මයා ඒ කාන්තා නීතිඥවරිය සමග ගත්ත පින්තූර වගේක් අර මංගල යෝජනාව ගැන මනාල මහත්මයාගේ ගෙදරට ඇවිල්ලා මේ මගුල කැඩුවා. ඔය කාන්තා නීතිඥවරිය ඉක්කි ගග හැංගුවා මංගාව. මට වඩා වැඩි නංගි මට මෙහෙම දෙයක් මේ මිනිහා කරා. මොනවාද කරන්න පුළුවන්? ඊපස්සේ අමාරු රන්දනීය මහත්මයා මේ සම්බන්ධයෙන් දැනුවත් වෙන්නපුව ප්‍රදේශයේ අපිට සෙමිනාර් එකක් තිබුණා. ඔය නීති සමුළු තියෙනවා. ඒ වෙලාවකදී කිව්වා හලාවත නීතිඥ සංගමේ මෙන්න මෙහෙම ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්මුරු මේ කනිෂ්ඨ නීතිඥවරුන්ට මේ නීතිඥවරියන්ට ලිංගික බලපෑම් ඇති කරන එක ඛේදනීයයි. ඒ තත්ත්වය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මැදිහත් විය යුතුයි කියලා. මේ එක සිද්ධියක් මේ රටේ ආධුනික කාලය ගත කරන ඇප්‍රෙන්ටිස්ෂිප් එක ගත කරන කාලෙදී අපි කාගාව හරි ඉතින් වැඩ කරන්න ඕනනේ මාස 6ක් තියෙනවා. ඉතින් අපි ෆයිල් උස්සගෙන හෙට යනවා, ෆයිල් උස්සගෙන මෙහෙට යනවා, නඩු පොත්වල නඩු දිනේ ලියනවා. එතනින් එහාට කිසි දෙයක් ඉගෙන ගන්න බැහැ. මම දන්නේ නැහැ මේ ඉගෙන ගන්න ලැබුණාද කියලා. මට නම් ලැබුණේ නැහැ. මම එක දෙයක් කියන්න ඕන. දෙයක් ඉගෙන ගන්න ලැබුණාද නැද්ද කියන්නේ මාලින් රාජපක්ෂ කියලා නීතිඥ මහත්මයා ගාව තමයි මම මුලින්ම යන්නේ මගේ ආධුනික කාලේ කරන්න. මම එතුමාට අදටත් ගරු කරනවා. මට ට්‍රැවලින් එලෙවන්ස් එකක් කියලා ගානක් එතුමා දුන්නා මාසෙට. මම පස්ස මම සර්ට මුකුත් කරන්නේ නැහැ. නෑ ඉතින් ඔයා එන්න ඕනනේ මගේ ඔෆිස් එකට මේ වැඩ ටික කරන්න. මම එතුමාව විතරයි දැක්කේ ආධුනික නීතිඥවරයෙකුට රුපියලක් හරි දුන්නා. මට පේන සෙන්ට් 750ක්වත් ගෙවන්නේ නැහැ, 7ක්වත් ගෙවන්නේ නැහැ. ආධුනික කාලේ නෙමෙයි, ආධුනික කාලේ ඉවර කරලා දැක්කා. ජූනියර් ලෝයර් කෙනෙක් විදිහට අපි යනවනේ කොයි හරි වැඩ කරන්න. එතකොටත් ඒ ගෙවීම් ගැන නම් කතා කරන්න එපා. ඇඳගෙන යන සාරියටයි ගෙනියන බත් මුලටයිවත් නෑ. ඉතින් ගෙදරින් තමයි ඉල්ලගෙන යනවා. ඉතින් මං තාත්තගෙන් ඉල්ලගෙන තමයි යන්නේ. ඉතින් ගිහිල්ලා එතනකොට මට තේරුණා මෙහෙම හිටියොත් මං නඩු පොත්වල දින ලියනවා. උසාවි වලට මාරු වෙනවා. මේ කවුරුත් කියන හැටියට කරනවා. මට තියෙන ස්වයං මතය අධිකරණ ඉදිරියේ ප්‍රකාශ කරන්න නඩුවක හරස් ප්‍රශ්න අහන්න නඩුවක් මෙහෙවන්න මට ලැබෙන්නේ නැහැ. මං තීරණයක් ගන්නවා. මං නීතිඥවරයෙක් ගාව හිටිය අවුරුද්දයි. ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක්. මං චේම්බර් එකෙන් අයින් වෙනවා. මං ඊට සුහදශීලීව කියලා කිව්වා sir I think this is appropriate time I should leave here. Yes as you wish as you will. මගේ නීතිඥවරයා මගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මම කොහොම මම එතුමාට ගරු කරනවා. මං එහෙම කියලා මම අයින් වුණා. අයින් වෙලා මට පටන් ගන්න විදියක් තිබුණේ නැහැ. මම පොඩි කාර්යාලයක් වාගෙන මේසකුයි පුටුවකුයි දාලා පටන් ගත්තා. තිබුණේ මේසෙයි පුටුවයි විතරයි. එතන කාර්යාලේ පටන් අරගෙන යනකොට මම ඔප්පු නොතාරිස්වරයෙක් විදියට ඔප්පු එවනකොට 200 ගණනක් ලියලා. නිෂේන් රේකනායක මහත්තයා මීගමේ හරිම ප්‍රසිද්ධ නීතිඥ මහත්මේ ඒතර 2012 විතර මගෙන් කතා කළාම දැන් ඔප්පු කීයක් විතර ලියලා තියෙනවා කියලා. මම පස්සේ 200 ගණනක්. ආශා හොඳයිනේ. තමුසේගේ කාලේට 200 ගණනක් ලිව්වා කියන්නේ මිනිස්සු හිතනවා තමුසේට හොඳටම නොතාරිස් වැඩේ පුළුවන් කියලා. කියලා කිව්වා. ඉතින් අපි ඔප්පු පස්සේ පන්නගෙන ගිහින් ලියන්නේ නැහැ. එන සේවාදායකයින්ට ඒ නිශ්චිත ප්‍රතිකරණ නීතිඥ මහතුරු බැංකු සහ ඔප්පු නොතාරිස් වෘත්තියේ යෙදෙන අය කෙහෙල් ලැබරි කිරිහට්ටි පැණි බෝතල් උස්සගෙන සිංහල අවුරුද්දට අලුත් අවුරුද්දට යන බැංකු ගානේ. දැන් මට හිතා ගන්න බෑ ගනුදෙනු කරන්නද යන්නේ එහෙම කියන්නේ නෑ. අපිට ඔප්පු එවන්න කියන්නේ. උකස් ඔප්පු අපිට දෙන්න කියන්නේ. ට්‍රාන්සැක්ෂන් වෙන ඒවා අපිට දෙන්න කියන්නේ. මේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහතුරු මේ වැඩේ කරන්නේ. පොඩි අය නෙමෙයි. ඉතින් ලැජ්ජයි. ඉතින් සහ හලාවත අධිකරණයේ ප්ලීඩින් ඇන්ඩ් මිටිගේෂන් නඩු තියෙන්නේ දැන් වැරදිකරු ස්වාමීනි කියන නඩු තියෙන්නේ. හෙල්මට් එක නැතුව විශ්වාසුන් නොමැතිව පැදවීම. වැරදිකරු ස්වාමීනි දඩයක් ගන්න එච්චරයි. ඉතින් ඒකට නීතිඥ ගාස්තුවක් ගන්න රුපියල් 50යි ගන්නේ. විශ්වාස කරනවා. අරක්කු මෙච්චරක් ඩ්‍රෑන්ස් මෙච්චරයි ගෝඩ මෙච්චරයි මෙහෙම අහු වුණාම වැරදිකරු නිවර්තු කරද වැරදිකරු. නීතිඥ ගාස්තුව කීයද? රුපියල් 50යි. දඩේ ගහනවා ලක්ෂ ගණන් රුපියල් 50යි ගන්නේ. මම ওই සම්බන්ධයෙන් කතා කරපුවහම ඇයි රුපියල් 50ක් ගන්න ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්මයා? කනිෂ්ඨ නීතිඥවරයෙක් රුපියල් 500ක් ඒ නඩුවට ගනී කියලා කනිෂ්ඨ නීතිඥවරුන්ව පා ගන්න හිතාමතා කරන්නේ. දිසානායක කියලා විනිශ්චයකාරවරයෙක් ආවා හලාවත අධිකරණයට නීතිඥ සංගමයේ රැස් කරලා කිව්වා. සහේෂාන්ත බිමෙල් විනිශ්චයකාරතුමා රැස් කරලා කිව්වා මේ වැඩේ කරන්න එපා. කනිෂ්ඨ නීතිඥවරුන්ට දවසට කීයක් හරි
උපය ගන්න මේ නඩුවක් අපරාධ නඩුවක් දෙකකින් උපය ගන්න අවස්ථාව දෙන්න ඇයි ජ්‍යෙෂ්ඨ නීතිඥ මහතුරු මෙහෙම කරන්නේ කියලා. ඒ නඩු වෙනවා 20ක් 30ක් විතර. ඒක 50 ඒවා 20ක් තමයි ගාස්තුව. දඩය රුපියල් ලක්ෂ දඩය ගහන වෙලාවල් තියෙනවා. ගෝඩ බැරල් මෙච්චරකට එහෙම කියනවා. මම ප්‍රතිපත්තියක් විදිහට තීරණය කරුවා. මම පෙනී ඉන්නේ නෑ අරක්නවා. මම පෙනී ඉන්නේ නෑ බ්ලීඩින් ඇන්ඩ් මිටිගේෂන් වලට. මිනිස්සු මං ගාට ආපුවම කියනවා නීතිය තියෙන්නේ අධිකරණයේ ඉදිරියේ නීති තමා වෙනුවෙන් තමා හෝ නීතිඥයෙක් තමන්ට බැරි වැරදි කරදු නිවැරදි කරදු කියලා ආවම වැරදි කරු කියන්නේ. කට තියෙනවනේ කියන්නේ. නීතිඥවරුන්ට ගෙවන්න එපා ඔකට. කියලා මං කියපුවාම නීතිඥ සංගමයෙන් මට ලොකු විරෝධයක් ආවා. මේ රටේ යුක්තිය ඉටු කරන්න මගේ පුංචි සේවා කාලයේ ලොකු වෙනසක් කරන්න වෙනවා. සහ දැන් ඔය අධිකරණ කාර්ය මණ්ඩලය ජජස්වත් එක්ක ඇති කරගත්ත ප්‍රශ්නවලදී ලොකු පීඩන දරනවා තියෙනවා. නමුත් මම මේ පිළිබඳ සැලුන්නේ නැහැ. අදටත් සැලෙන්නේ නැහැ. දැන් ළඟදී කතා කරලා අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ තියෙන දූෂිත වංචා සම්බන්ධයෙන් සහ ඉදිරියේදී මේ රටේ ශිරාල් ලක්තිලක ප්‍රසන්න රණතුංග නාමල් රාජපක්ෂ ඔය කියන තව තියෙන ලයිස්තුවක් නඩු දාන්න අපි තොරතුරු රැස් කරමින් ඉන්නේ. කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සුගන්ධිකා ෆර්නෑන්ඩෝට එක බුලට් එකක් දෙනවා. ඒ කියන්නේ මරණයෙන් වුවද වන්දි ගෙවියේ සිදුවීමට පුළුවන් අපි මේ කරන සටන. ඒක එහෙමයි. නමුත් අපි මරණයට බය නැහැ. අපි తాවකාලික මනුෂ්‍ය ආත්මයක් ලැබලා තියෙන తాවකාලික ලෝකෙක. මේ ජීවත් වෙන ටිකේ මේ රටට යමක් කරන්න බැරි නම් අපේ වැඩක් තියනවද? අපේ වැඩක් තියනවද? අතපය හතර අසකන නාස සහිතව හොඳට බුද්ධිය සහිතව මොකක් හරි දේව වරප්‍රසාදයක් හෝ පෙරපින් හෝ ඉදිරියේ දනින් වෙනවට වැඩි මේ මරණය ශ්‍රේෂ්ඨයි. ශ්‍රේෂ්ඨයි. මම කිව්වේ ප්‍රකාශේ මටවත් නාගානන්ද මහත්තයාටවත් අපි මරණයට බිය ඇති මිනිස්සු නෙමෙයි. මම අර මට තර්ජනය කරපු වෙලාවෙත් කිව්වා යක්කුන්ට බය නම් සෝකනේ ගෙවල් හදන්නේ නැහැ කියලා. දැනුත් කියන්නේ ඒකමයි. මරණයෙන් වන්දි ගෙවීමට උවද මේ පටන් ගත්ත සටන අපි නවත්තන්නේ නැහැ. නාගානන්ද මහත්තයාගේ මූලිකත්වයෙන් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරනවා. ඒකට අනුව කිසිම ඇමතිවරයෙකුට මැති ඇමතිවරයෙකුට වාහන පර්මිට් එලවන්සස් පෙට්‍රල් ලැබුවා නැහැ. මොකටද එහෙම දෙන්නේ? අපි මේ රටේ පුරවැසියෝ. අපි සියලු දෙනා පුරවැසියෝ. අපි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රයෝගී කරගෙන කෙනෙක්ට ඡන්ද දීලා යවන්නේ අපිව නියෝජනය කරන්නේ. එතකොට ඒ කෙනා ඒ තරඟට ඉදිරිපත් වෙන්නෙම රට වෙනුවෙන්. ඉතින් ඒ කෙනාට ඒ දේ කරන්න වරදාන වරප්‍රසාද කෝටියක් විතර දුන්නාම අරමුණ අමුත ගන්නවා මගේ මෙතනට ආවේ. සරල කතාව. දැන් අනිත් එක දැන් එක ඇමතිවරයෙක් නඩත්තු කරන්න, එක മന്ത്രിවරයෙක් නඩත්තු කරන්න ආණ්ඩුව වසරකට කොච්චර වැය කරනවද? දැන් වෛද්‍යවරුන්ට දීලා තියෙනවනේ කා පර්මිට්ස්. නමුත් නීතිඥවරුන්ට නැහැ. මේ රටේ කිසිදු වෘත්තකයෙකුට එහෙම පර්මිට්ස් දිය යුතු නැහැ. මගේ මතය මම දන්නේ නැහැ නාගානන්ද මහත්තයා තින්නේ මතයමයි. ඒ එහෙම දෙන්නේ. අපි වෘත්තිකය විදිහට අපි හරි හම්බ කරනවා. හරි හම්බ කරන්න ඕන. වැරදියට නෙමෙයි. ඒ හම්බ කරන දේවල් වලින් දැන් ඉතුරු ව්‍යාපාර කටයුතු කරන අය විදේශගත වෙලා ඉඳලා මෙරටට ඇවිල්ලා ව්‍යාපාර කරන ඒ සියලු තැනත්තන්ට නෑනේ මේ කාපමේ ටැක්ස් ෆ්‍රී නෑනේ. ඇයි එතකොට දැන් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත මිනිස්සු අපි. දැන් ඉගෙන ගන්නත් අපිට ආණ්ඩුව බදු ගෙවලා තියෙනවා. දැන් ඊට පස්සේ යන්න වාහනයටත් ෆ්‍රී දෙන්න ඕනද අපිට? නෑ එහෙම වෙන්න ඕනේ නෑ. දැන් මම දන්නේ නෑ මම විතරද මේ මතේ ඉන්නේ කියලා. ඔබ තමන්නාන්සලත් ඒ මතේ ඇති. කිසිම කෙනෙකුට മന്ത്രിවරු ඇමතිවරු ඇතුළු වෘත්තිකය කිසි කෙනෙකුට කිසිදු වැඩිපුර වරදාන වරප්‍රසාද නොදිය යුතුයි. වෘත්තීය ගරුත්වයට සරිලන පිළිගැනීමක් දිය යුතුයි. නීතිඥවරු වශයෙන්, වෛද්‍යවරු වශයෙන්, ගණකාධිකාරීන් වශයෙන් වෘත්තීය පිළිගැනීමක් තියෙනවා. දැන් අපිට වෘත්තීය පිළිගැනීමක් තියෙනවද? දැන් මගේ තාත්තගේ අක්කා එකසරේක කිව්වා අනේ අපේ අම්මට කියලා තිබුණා මේ ළමයා මොකට ලෝය කෙනෙක් වුණාද මන්ද කාක්කෝ කියලා කියන්නේ ලෝයස්ලට ගුරුපත් වීමක් ගත්තා නම් මේ ඒක නම්බුකාර රස්සාවක් කියලා. දැන් මගේ ලොකු නන්ද ඇවිල්ලා ගෙදර කියනවලු මේ ළමයා මොකට ලෝය කෙනෙක් වුණාද මන්ද කාක්කෝ කියලා කියන්නේ ලෝයස්ලට කිසි ගෞරවයක් නැහැ මේ සමාජ නීතිඥවරුන්ට මේ කියලා. ඉතින් ඕක තමයි තාත්තේ. අපිට කියන්නේ කවුද කාක්කෝ කියලා. කළු කබාකාරයෝ කියලා. ඇයි එහෙම කියන්නේ? අපේම වෘත්තිකයන්ගේ වැරදි හැසිරීම නිසා කනිෂ්ඨ නීතිඥවරුන් දෙන ලිංගික බලපෑම් මුදල් ලබාගෙන නඩුවලට පෙනී නොසිටින් පොලිසි අර අත්පත් කරගෙන තියෙනවා මං කිව්වේ එක එක රාජධානි වගේ වයිස් එක මයිනර් ඔෆෙන්ස් එක ක්‍රයිම් එක අත්පත් කරගෙන තියෙනවා. එහෙම තමයි නඩු වෙන්නේ. පොලිසියට සල්ලි දීලා තමයි නඩු ගන්නේ. ඒකට මේ මෑතකදී ආරංචි වුණා. දැන් ඊයට දැන් අතින් සල්ලි දෙන එකට විරුද්ධව මම කතා කරලා ඒතර ප්‍රශ්නයක් ඇති වුණානේ. බැංකු ගිණුම් වලට පොලිස් නිලධාරීන් මහත්තුරුන්ගේ මුදල් තැන්පත් කරනවා.
කොහොමද හොයන්නේ? කොහොමද මේව විශ්ලේෂණය කරන්නේ? කොහොමද අපි පරීක්ෂණයක් කරන්නේ? දැන් මම පසුගිය සතියේදී කරපු පැමිණිල්ලට අදාළව පැමිණිල්ල කියන්නේ මම ගිහලා ප්‍රකාශයක් කරුවා අර රිය බලපත්‍ර මුදා හරිනවා කියලා. මම කොහොමද මේක ඔප්පු කරන්නේ? දැන් මම ඔයක පැමිණිල්ලක් විදියට ගියක මම එළියේ තියෙන රිය බලපත්‍ර ඔක්කොම ටික එනවා අතුනේ. එක ටෙලිෆෝන් කාල් එක නෙවෙයි. ඒ නිසා මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නාම ඉවෙලි විමර්ශනයක් කරන්න ඕන. 2018 ජනවාරි මාසයේ ඉඳලා මේ වෙනකන් අත්හිටවපු රිය බලපත්‍ර සන්තකේ තියෙනවද අධිකරණයේ කියලා. ඒකනේ කරන්න ඕනේ. ඉතින් තව නීතිඥ මහත්මයෙක් කරලා තිබුණා මාර්ගල දිසාධිකරණයට සම්බන්ධ. ඉතින් අපි එක එක අධිකරණවලට පෙනී ඉන්නවනේ. වෙනත් අධිකරණයකට ගිහිල්ලා මේ සේවාදායකයන්ට ලියුම් දාලා මේ ඔබගේ නීතිඥවරයා නිසි පරිදි පෙනී සිටින්නේ නැහැ. මගේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට මීට වඩා හොඳට නඩුව කරන්න පුළුවන් කියලා මගේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට නඩුව දෙන්න කියලා. ඉතින් ඔය වගේ වෘත්තීය හැසිරීම ගැන ඉතා ඛේදනීයයි. කාන්තා නීතිඥවරුන්ගේ හැසිරීම ගැන ඛේදනීයයි. මම කිව්වා පොලිසිය සමග යහන්ගත වෙනවා කෝටා කාමරවල නඩු ගන්න. කාන්තා නීතිඥ කාන්තාවන්ව අපයෝජනයට ලක් කරනවා කියන්නේ ලිංගික අල්ලස් ලබා ගන්නවා පිරිමි නීතිඥයා. මේ වගේ ඛේදනීය තත්ත්වයක් තියෙනවා. මම ඒක විවෘතව කියන්න බය වෙන්නේ නැහැ. මට නීතිඥ මහත්තුරුන්ගේ නම් ගම් පිටින් උනත් කියන්න පුළුවන්.